හරි ළමයි. ඒ ටිකට තිබුණ වීඩියෝ එකකුත් ඔන් කරගෙන නේද? සීට් එකෙන් දැක්ක. සුබ සන්ධ්‍යාවක් වේවා ළමයි. එහෙනම් අපේ අභියෝගාත්මක ගමනේ අද වෙලා 5 වෙනි දවස. මේ වෙද්දී අපි පැය 20ක් ආවරණය කරලා තියෙනවා. right? අපි එහෙනම් පාඩමටම කෙලින්ම එදා අන්තිම හරියේ හිටියේ නෑ. අපි මේ වෙද්දී ළමයි කතා කරගෙන යන්නේ දිනුම් කරන මූලිකාංග සම්බන්ධ. වත්කම් වගකීම් ආදායම් වියදම් භූමිකම් සම්බන්ධයෙන් තමයි කතා කරගෙන ආවේ. සාමාන්‍යයෙන් ළමයි ප්‍රමිතයක් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක එකේ කතා කරන කොටසක් තමයි අපි මේ කතා කරේ සංකල්ප ගිණුම් කරන මූලිකාංග සම්බන්ධයෙන් නිර්වචනයන් සමග ගැඹුරින් අපි කතා කරේ. එතකොට අපි ඒ ටික කතා අපි ඒ ටික කතා කරලා මේ වෙද්දී අවසන් කරලා තින්නේ අන්තිම එක පොඩ්ඩක් නතර කරලා ළමයි. අපි අන්තිමට කතා කරේ වියදම් සම්බන්ධ. වියදම් වලදී මම කිව්වා වියදම් නොවන ඇතම් ගෙවීම් තියෙනවා කියලා. වියදම් නොවන ඇතම් ගෙවීම් තියෙනවා කියලා කිව්වා. ඒකදී අපි කතා කරා ළමයි වියදම් නොවන ඇතම් ගෙවීම් මොනවද කියලා කිව්වම අපි කතා කරා එකක් තමයි අයිතිකරුට කරනු ලබන බෙදා හැරීම. ඒ කියන්නේ ගැනීම. අපි ගැනීලි වියදම් විදියට ගන්නේ නැහැ කිව්වා නිර්වචනයත් එක්ක බැලුවම අපිට ගැලපෙන්නේ නැහැ කියලා ඒක තේරෙනවා. right? අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරීම හැර හිමිකමේ අඩුවීම කියන කොටසේදී අයිතිකරුට බෙදා හැරීමක් වෙන නිසා ගැනීලි අපි ගන්න නැහැ කිව්වා. ඊට පස්සේ අපි කතා කරා ළමයි ණය ගෙවීම. එහෙම නැත්නම් ණය හිමියන්ට ගෙවීම. අපි ඒවත් කතා කරා ළමයි. මොකද නිර්වචනෙත් එක්ක අපි කතා කරා පරස්පර විරෝධී නිසා. තුන්වෙනි එක හතරවෙනි එක ළමයි මේ දෙක මම කතා කරනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 16. ඔයාලා දන්නවා අපේ විභාගෙදී වැඩිපුරම ප්‍රමිතයක් විදිහට අපිව පරීක්ෂා කරන ප්‍රමිතයක් තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 කියන්නේ. දේපල පිළියෙත හා උපකරණ. අපි ලබන මාසෙ මේක ගැන කතා කරනවා ළමයි. right? එහෙනම් මොකද්ද මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 අතර 16 යටතේ කියලා තියෙන අදාළ වියදම්. දැන් මම එතෙන්ට එන්න කලින් මෙන්න මෙහෙම කියන්නම්. මම කියවනේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1ට අනුව මූල්‍ය වාර්තාකරණය පිළිබඳ සංකල්පනාත්මක රාමුවට අනුව මේ ගිණුම් කරන මූලිකාංග වර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ ළමයි ගිණුම් කරණය කියන දේ පටන් ගද්දී මම කිව්වා ගිණුම් කරන ප්‍රමිත අපි භාවිතා කරන්නේ සමාගම් සඳහා මූල්‍ය වාර්තාකරණදී නැත්නම් සමාගම් වල ගිණුම් කරණය කරද්දී තමයි අපි ප්‍රමිත භාවිතා කරන්නේ. මොකද නෛතිකමය අවශ්‍යතාවයක් වෙන්නේ සමාගම් වල ගිණුම් කරණය අනිවාර්යයි. ඔයාලා BS වල ව්‍යාපාර සංවිධාන සම්බන්ධයෙන් කතා කරන් ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම ගිණුම් කරණය හා විගණනය කරන්න ඕනේ කියලා. එහෙනම් ඒක නිසා කරන්න ඕනේ විදිය අපිට ප්‍රමිත වලින් දීලා තියෙනවා. එතකොට ළමයි මම කියන්නේ ප්‍රමිතයක් කියන්නේ අපි වැඩේ කරන්න ඕනේ කොහොමද කියලා අපිට දෙන මඟ පෙන්වීම. ඒ කියන්නේ ළමයි මම ඔයාලට උදාහරණයක් විදියට ගත්තා. මම ගත්තා පාසලකට යන ළමේ යන්න ඕනේ නීති පද්ධතියක් තියෙනවා. නැත්නම් යන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. අපිට මේ ළමයි මේ ડોකියුමන්ට් එකක් ලේඛනයකින් පෙන්නන්නේ නැහැ නේද? ළමයි මෙහෙමයි ඔයාලා පාසලට එන්න ඕනේ කියලා. නමුත් අපි දන්නවා හැදිච්ච ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ළමයි ඒක නීති පද්ධතියක් බවට පත් වෙලා තියෙනවා. දැන් ළමයි කොහොමද කොණ්ඩේ බැඳගෙනද යන්නේ නැත්නම් කොයි විදියටද යන්නේ ඊට පස්සේ නේද? ටයි එක තියෙන්න ඕනේ කොහොමද? ඉනපටිය තියෙන්න ඕනේ කොහොමද? සපත්තු පිරිමි ළමයි කොහොමද සපත්තු දාන්නේ මොන පාටද? මේස් මොන පාටද? ඔන්න ඔය වගේ ළමයි අපිට යන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. right? පුතේ දෙවෙනි ටියුට් එක කරන්නේ. දෙවෙනි ටියුට් එක තාම ඉන්නේ අපි. හරි ළමයි යන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ළමයි ප්‍රධාන නීතිය. ඒ වගේ තමයි ළමයි මේ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ සංකල්පනාත්මක රාමුව කියන එක මම පැහැදිලි කරනවා ප්‍රමිත පටන් ගද්දී. එතනදී ළමයි
මේ නිර්වචනය ගිණුම් කරන මූලිකාංග කියන්නේ මොකද්ද? වත්කමක් කියන්නේ මොකද්ද? වගකීමක් කියන්නේ මොකද්ද? හිමිකමක් කියන්නේ මොකද්ද? ආදායමක් කියන්නේ මොකද්ද? වියදමක් කියන්නේ කියන එක එතනදී අපිට මූලිකව පෙන්නනවා මෙන්න මේ නිර්වචන වලට යටත්ව තමයි මේක තියෙන්න ඕනේ කියලා. හැබැයි ළමයි සමහර තැන් තියෙනවා එතනින් පරිබාහිරව යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ තමයි ළමයි වෙනත් ප්‍රමිතයකින් කියනවා නම් මේ විදියට ඒක තියෙන්න ඕනේ කියලා අන්න එවැනි අවස්ථාවල අර මූලිකව මඟ පෙන්නපු එකෙන් පිට යන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි මේ කතා කරන්නේ එවැනි අවස්ථාවක්. මම මේ ප්‍රමිත කියද්දි මේක තවත් ගැඹුරින් පැහැදිලි කරලා දෙන්න. එහෙනම් ළමයි වියදමක් කියන්නේ මොකක්ද කියලා මූලික වශයෙන් නිර්වචනය කරලා තියෙන අවස්ථාවක ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංග 16 දී කියනවා මේවා වියදම් තමයි සාමාන්‍යයෙන්. හැබැයි වත්කමක් සම්බන්ධයෙන් නම් මේ වගේ වියදම් දරනවා නම් ඒව වියදම් වෙන්නේ නැහැ. ඒව වත්කමේ වටිනාකමට නැත්තම් පිරිවැයට එකතු කරන්න ඕනේ කියන අවස්ථාවන් දෙකක් ගැන තමයි දැන් මේ කතා කරන්නේ. එතකොට හරියට බැලුවොත් තමයි අපි දෙවෙනි පාඩමේ කියන්නේ ප්‍රමිත ගැන තමයි මේ කොටසක් කතා කරන්නේ වියදම් සම්බන්ධ කරලා මම. හරි? ඊට පස්සේ ළමයි දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනේ දැන් අර උදාහරණෙත් එක්ක අපි බලමුකෝ මෙහෙම. දැන් ළමයි ඉස්කෝලේ එන්න ඕනේ විදිහක් අපිට කියලා තියෙනවා. ඒක තමයි අපේ මූලික නීතිය. පාසලට එනවා නම් මෙන්න මේ විදියට තමයි අපි ඇඳගෙන මේ විදියට තමයි එන්න ඕනේ. හැබැයි ළමයි විශේෂ නීතියක් දාන අවස්ථාවක් උදාහරණයකට ගන්න. ඒ කියන්නේ ළමයි අපි හිතමු අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍ය නායකයා. සාමාන්‍ය ළමයි එන විදියට වඩා ශිෂ්‍ය නායකයන්ට අමතර වෙනස් විදියකට කරන්නේ නීති ටිකක් අපි නැවත යොමු කරනවා. කොහොමද? අපි හිතමු ළමයි අධිකට ඇඳගෙන එන්න ඕනේ. එහෙනම් සාමාන්‍ය ළමයි අත්කොටට ඇඳගෙන එද්දී ශිෂ්‍ය නායකව අධිකට ඇඳගෙන එනවා. සාමාන්‍ය බැජ් එක විතරක් අනිත් ළමයි පළඳගෙන එද්දී සමහර වෙලාවට අපි ප්‍රිෆෙක්ට් බැජ් එකත් පළඳනවා. එහෙනම් ළමයි අපිට තේරෙනවා මේ සාමාන්‍ය නීතිය තමයි පාසලේ අපි ඔක්කොම එන්න ඕනේ විදිය. හැබැයි විශේෂ නීතිය මොකද්ද? අපිට ශිෂ්‍ය නායකයන්ට වෙනම එන්න ඕනේ විදියක් කියලා තියෙද්දී එයාලා එහෙනම් සාමාන්‍ය නීතියට පරිබාහිරින් යනවා. අන්න ඒ වගේ තමයි ළමයි මේ මූලික නීතියේදී අපිට කියනවා වියදමක් කියන්නේ මෙහෙමයි වත්කමක් කියන්නේ ඕන ගිණුම් කරන මූලිකාංග නිර්වචනය කරනවා. හැබැයි වෙනත් ප්‍රමිතයකින් අර ශිෂ්‍ය නායකයන්ට එන්න කියනවා වගේ වෙනත් ප්‍රමිතයකින් කියලා තියෙනවා නම් නෑ වත්කම් මෙන්න මේ විදියටයි මේවා ගිණුම්ගත කරන්න ඕනේ කියලා. එහෙම කියන අවස්ථාවක අපි අර සම්මතයෙන් පරිබාහිරව යනවා. අපිට කියලා තියෙන ක්‍රමයෙන් පරිබාහිරව යනවා. එහෙනම් ළමයි සියලු ගෙවීම් වියදම් වෙන්නේ නැහැ කියන එකට මම සාධක දෙකක් තමයි දැන් පැහැදිලි කරන්නේ. කලින් දවසේ මම අන්තිම හරිය හිටපු පිරිස ටිකක් අඩු නිසා මම ඒක පැහැදිලි කරන්න තු ඉදිරි කරා. මොකද හේතුව මේක අපිට වැදගත් නිසා. හරි ළමයි. එහෙනම් මොනවාද මේ 2යි 3යි කියන එකෙන් තියෙන්නේ වියදමක් නොවන අවස්ථාවක්. ගෙවීම් කරාට ඒවා වියදම් නෙමෙයි. මොකද්ද ළමයි? වත්කමක්, ස්ථාවර වත්කමක්, නැත්නම් දීර්ඝකාලීන වත්කමක් අත්පත් කර ගැනීමේදී දරනු ලබන ගෙවීම්, කරනු ලබන ගෙවීම්. ස්ථාවර වත්කමක් අත්පත් කර ගැනීමේදී කරනු ලබන ගෙවීම් මේ වියදමක් නොවන එක අවස්ථාව. right අපි මේක ගැන කතා කරලිමු ළමයි. ඊට පස්සේ ඊළඟ එක ගැන කතා කරමු. හරිද? මම ඔයාලට කියලා දෙන්නම්. ප්‍රමිතේදී අපි මේක ගැඹුරින් කතා කරනවා වත්කමක කොහොමද පිරිවැය හැදෙන්නේ කියලා. හිතන්න ළමයි මම යන්ත්‍රයක් ගේනවා මගේ ව්‍යාපාරේ. යන්ත්‍රයක් ගේනවා. right? යන්ත්‍රයේ පිරිවැය වෙන්නේ මේකේ ගැණුම් මිල විතරද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි මේ යන්ත්‍රයේ සම්බන්ධයෙන් දරන වියදම් තියෙනවා. වචනෙන්ම කියනවා වියදම් නේද? එකක් තමයි ළමයි ගැණුම් මිල. ගැණුම් මිල කියන්නේ ළමයි වියදමක්. වියදමක් නෙමෙයි මම කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා වියදමක් විදියට තමයි මේක සම්බන්ධයෙන් දරපු පිළිවෙල. right? හැබැයි ළමයි
ගැනුම් මිල කියන්නේ වත්කමේ පිරිවැයට එකතු වෙනවා. ඒ කියන්නේ පිරිවැය කියන්නේ අපි හිතමු ලක්ෂ 4යි මේ මැෂින් එක. රයිට් ළමයි. මේ මැෂින් එකේ ලක්ෂ 4යි. හැබැයි ළමයි මේක මම ගන්නේ චීනේ. රයිට්? චීනේ වුහාන් වල ෆැක්ටරි එකකින් තමයි මම මේ මැෂින් එක ගන්නේ. දැන් ළමයි මට තව අමතර වියදම් ටිකක් දරන්න වෙනවා. වත්කම මගේ ස්ථානෙට ගෙනල්ලා සවි කරලා භාවිතයට ගත හැකි මට්ටමට පත් කර ගන්නා වූ දරණ වත්කම සම්බන්ධයෙන් දරණ ගෙවීම කියන විශාල ප්‍රමාණයක්. රයිට්? මම ප්‍රමිතේදී පැහැදිලි කරන නිසා මම ඉක්මනින් කියලා කියාගෙන යනවා. රයිට්? මොනවාද ඒවා? ළමයි දැන් මම වුහාන් වලින් ගත්තට චීනේ වුහාන් වල ඉඳලා අපි හිතමු මගේ වරායට ගේන්න ඕනේ ලංකාවට ගේන්න නම් චීනේ වරාය දක්වා ප්‍රවාහන කුලියක් තියෙනවා නේද? ප්‍රවාහන කුලිය තියෙනවා. හැබැයි ළමයි මේ යන්ත්‍රේ දුඹකර දාලා පටවන්න ඕන. එහෙනම් ළමයි පැටවීමේ කුලිය තියෙනවා. මැෂින් එක ෆැක්ටරි එකෙන් ලොරියට පැටවුවා ටැංකියේ ඊට පස්සේ එතන ඉඳන් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක තියෙනවා වරාය දක්වා. දැන් ළමයි ඔයාලා BS වල ඉගෙන ගන්නවා නේද? ජාත්‍යන්තර වෙළඳාමේදී නැව් ගාස්තු ගෙවන්න ඕනේ. නැව් රක්ෂණයේදී කතා කරනවා රක්ෂණය සම්බන්ධයෙන්. එහෙනම් ළමයි නැව් ගාස්තු දරනවා. රක්ෂණ ගාස්තු. රයිට්? රක්ෂණ ගාස්තු දරනවා. ඊට පස්සේ ළමයි වරායෙන් එක ක්ලියර් කරගන්න. වරායෙන් බාන්න ඕන. නේද? බෑමේ කුලි. රයිට්? බෑමේ කුලි වරායෙන් නැවෙන් ගෙනලා බාන්න ඕන. සමහර වෙලාවට ගුදම් ගාස්තු කියලා කියනවා ළමයි. වරාය තුල අපි එයාලගේ වෙයාහවුස් වල නැත්තම් ගබඩාවක මේක තියා ගන්නවා නම් ගුදමක තියා ගන්නවා නම් ඔයාලා BS වල ඔක ඉගෙන ගන්නවා මොකද්ද ගුදම් කියන්නේ. එහෙනම් ගුදම් ගාස්තු අපි ගෙවන්න ඕනේ නැත්නම් රඳවා තබා ගැනීමේ ගාස්තු වරාය තුල right ගුදාම් ගාස්තු ඊට පස්සේ තමයි දැන් වරාය ඇතුලේ තියලා අපි ඒක ක්ලියර් කරගන්න ඕනේ අපේ shipping documents නැත්නම් අපිට එවපු ඒ වරායේ ඒ බඩු ටික මේ යන්ත්‍රයේ එවපු ඒ documents ටික අපි දීලා clearance charges තියෙනවා නිදහස් කර ගැනීමේ ගාස්තු තියෙනවා සමහර විට off clerk ලා තියෙනවා ඒවා කියන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අය ඉන්නවා off clerk කියලා අපි ඉන්නේ ඒ කට්ටියගේ උදව්වෙන් කරනවා නම් සමහරට ඒගොල්ලන්ට ඉවන්න වෙනවා සමහර වෙලාවට ළමයි clearance agency තියෙනවා කියන්නේ ළමයි මේ නිෂ්කාශනය කිරීමේ කටයුතු කරනම ආයතන තියෙනවා වරායේ මේ සම්බන්ධ එහෙනම් ළමයි ඒ නිෂ්කාශන ගාස්තු right අපි මුල් හරියේ හිටියලා ළමයි ගොඩක් දේවල් කතා කරමු. හරි? අපි ඊළඟ ටික බලන්න ඔයාලා මේ ටික යන විදිය. ඊට පස්සේ ළමයි නිෂ්කාශන ගාස්තු අපි දරනවා. ඊට පස්සේ මේකට අපි තීරු ගාස්තු සමහර වෙලේ නැවත නොගෙවන තීරු ගාස්තු අපි ගෙවනවා. right? තීරු ගාස්තු. කස්ටම් ඩියුටි කියලා කියන්නේ. උදේ දෙවනි ටියුට් එකේ මම කතා කරන්නේ 10 වෙනි පිටුව. ඒ කියන්නේ අපි වියදම් වල කතා කරලා වියදම් වල ලක්ෂණ කතා කරලා පහත දැක්වෙන අයිටමයන් වියදම් ලෙස හඳුනා නොගනී කියලා අයිටම ටික කතා කරද්දී මම මේ කතා කරන්නේ තුන්වෙනි අයිටමේ විදිහට දිනවා ජංගම නොවන වත්කමක් අත්පත් කර ගැනීමට කරනු ලබන ගෙදී වියදමක් විදිහට හඳුනගන්නේ නැහැ කියලා. යන්ත්‍රය කියන්නේ ජංගම නොවන වත්කම. right? පාඩම ළමයි ටික කරකෝල අතහැරලා වගේ. right? මේ කතා කරන්නේ තාම ඔයාලා ගින් කරන සමීකරණ කියන පාඩම ළමයි. මේ ක්ලාස් එක ටිකක් වෙනස්. right? හැමෝම යන විදිහට නෙමෙයි යන්නේ. සම්පූර්ණ වෙනස් විදිහකට යන්නේ. මොකද ළමයි අපිට වැදගත් මේ අතරමැද යන විදිහ නෙමෙයි අපි ඉවර කරන විදිහ. මොකද මෙතන ඉන්න බහුතරයක් ළමයි තව මාස 3කින් විභාගෙ ලියන්න ඉන්න අය. ඔයාලට කලින් ප්‍රමිත මේවා ළමයි ඕඩර් එක එහෙට මෙහෙට වෙනවා. හැබැයි ළමයි ඔක්කොම ඒවා එකකට එකක් සම්බන්ධයි. 22 ළමයින්ට කරන්නේ සමහරට මේ ඕඩර් එක නෙමෙයි වෙන්න පුළුවන් යන්නේ. right? අපිට වැදගත් අතරමැද යන විදිය නෙමෙයි අපි ඉවර කරන විදිය. ඒ කියන්නේ මේ ක්ලාස් එක ඉවර කරද්දී ඔයාලා විභාගෙට කොහොමද හොඳ රිසල්ට් එකට ඒකටම යන්නේ කොහොමද කියන සලස්ම තමයි. ඒක නිසා මේ විදියට යන්නේ ළමයි. මොකද මේ අත්තිවාරම අපි හරියට දාගත්තට පස්සේ ගණන් හදන වෙලාව ළමයි ඔය ඉක්මනින් යනවා.
right බලන්න තුන්වෙනි පාඩම ඒ කියන්නේ මේක උනාට පස්සේ ඊළඟ පාඩම කතා කරද්දී මම මූලික පොත් ගැන කතා කරන්න කලින් කේවල සාමයේ ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම ඒකට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ තුන්වෙනි පාඩමේදී කේවල සාමයේ ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම නැත්තම් ගැලපුම් සටහන් කියන එක තුන්වෙනි පාඩමට සම්බන්ධ කරනවා. right ඊළඟට වාර්තා මේකේ 10 දිනුම් ගන්න සමීකරණය කියන එකේදී 17 වෙනි අභ්‍යාසය දිනවල ළමයි ගණුදුන 110ක්. මේකට පොඩි කාලයක් යනවා. හැබැයි මේ ගණුදුන 110 ඇතුලේ මම තුන්වෙනි පාඩමට අදාළ දේවල් කතා කරනවා. ගොඩාක් පාඩම් වලට අන්තර් සම්බන්ධතාවයක් තියෙන ගැළපිලි කියලා කතා කරන දේවල් සමීකරණයෙන් කතා කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා දන්නවා අපිට පළවෙනි පාඩම ඉවර කරන්න දෙවෙනි පාඩම තාම යන්නේ පොඩි කාලයක් ගියා. හැබැයි ඔයාලා දන්නවා එක විනාඩියක්වත් මම කතා නොකර හිටියේ. ඒ කියන්නේ ඔයාලා ගත්ත දැනුම ඔයාලා මීට කලින් ගත්ත දැනුමට වඩා වෙනස් විදිහේ නැත්නම් වෙනස් අත්දැකීමක් ඔයාලා ගන්නවා කියන්නේ විෂයට අදාළව අනිවාර්යෙන් ඔයාලගේ මේ විෂය නිර්දේශය තුළ තනින් ඔයාලගේ මේ වැඩේට අවශ්‍ය දැනුම තමයි ඔයාලා එකතු කරන්නේ. right? ඒක නිසා අපි යන්නේ දෙවෙනි පාඩම ළමයි වියදම් නොවන්නේ කොහොමද කියන එක ජංගම නොවන වත්කම් අත්පත් කරගන්න නැත්නම් ජංගම නොවන වත්කම් අත්පත් කරගැනීමේදී කරනු ලබන ගෙවීම් මේ තියෙන ළමයි ඔක්කොම එහෙම වෙනවා. right? සාමාන්‍යයෙන් ඔයාලට ටිකක් වෙනස් විදියට මේක කතා කරන ළමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 දේපල පිළියෙත හා උපකරණයේදී කතා කරනවා. right? අපිට මෙතන කතා කරලා ගියා කියලා හානියක් නැහැ. right? එතකොට ළමයි තීරු දාස්තු කියලා තියෙනවා. ඒ ඇවිල්ලා කස්ටම් ඩියුටි කියලා කියනවා නේද? වරායෙන් අපිට නිකන් දෙන්නේ නැහැ. බද්දක් ගෙවලා තමයි ගන්න ඕනේ. එහෙනම් ළමයි එවැනි බදු තියෙනවා. ඊට පස්සේ ළමයි right thank you. සර් මොන්ඩේ කපලා ලස්සන වෙලා. thank you. හරි. ඊට පස්සේ ළමයි හිතන්න තීරු ගාස්තු ගෙවලා ගත්තට පස්සේ දැන් වරායේ ඉඳලා අපේ වැඩපොළට නැත්නම් ෆැක්ටරි එකට නැත්නම් කර්මාන්ත ශාලාවට යන්ත්‍රය ගේන්න ඕන. එහෙනම් ළමයි එතන පැටවීම සිද්ධ වෙනවා. ප්‍රවාහන කුලියක් යනවා. ඊට පස්සේ බෑමේ කුලියක් යනවා. ගිනාව ළමයි හයි කරන්නත් ඕනේ දැන් සවි කිරීමේ වේදන් යනවා. සවි කිරීමේ වේදන් යනවා මේ යන්ත්‍ර ගෙනල්ලා ඉවරලා පැත්තක තිබ්බා කියලා නේද? බාලා මිදුලේ තිබුණා කියලා මේක භාවිතයට සුදුසු තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එහෙනම් මේ වැඩේ ඉවර වෙන්න ළමයි. ඒක සවි කරන්නත් ඕනේ. සමහර විට නීති උපදේශන ගාස්තු අවශ්‍ය වෙනවා වෙන්නත් පුළුවන්. නීතිඥවරුන්ගේ සේවාව සහාය අවශ්‍ය වෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයි හිතන්න මේ මැෂින් එක ගෙනාවට අපිට දන්නේ නැහැ මේක හයි කරන්න. මොකද චීන වුහාන් වලින් ගෙනාවා. නේද? කොරෝනා හැර චීනේ සමාජිකයෙක් ගෙන්න ගන්න වෙනවා. ඒ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන. එයා ගෙනල්ලා මේක අපිට මේක හයි කරලා කොහොමද මේක යන්නේ කියලා යාන්ත්‍රික ක්‍රියාවලිය පිළිබඳ විශේෂඥ දැනුම ගන්න වෙනවා වෙන්න පුළුවන්. එහෙනම් ළමයි එයා සම්බන්ධයෙන් දරන වියදම් තියෙනවා. හරි? විශේෂඥ සේවා ගාස්තු. right? එහෙනම් විශේෂඥවරුන්ගේ සේවා ගාස්තුව ගන්න වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සියල්ල සිද්ධ කරාට පස්සේ තමයි මේ යන්ත්‍රය අපි මිලදී ගත් යන්ත්‍රය භාවිතයට සුදුසු මට්ටමටපත් වෙන්නේ. හරි. මම දැන් මේවට ගණන් දාන්න යන්නේ නැහැ. ඔයාලා හිතන්න තමයි මේ හැම එකටම ගණන් තියෙනවා. right? මේවා ඔක්කොම අපි දරුවා මේ යන්ත්‍රය අත්පත් කරගන්න. ළමයි අපේ අය ගොඩක් වෙලාවට හිතන්නේ යන්ත්‍රයේ පිළිවෙල යනු යනුම් මිල කියලා. යන්ත්‍රයේ පිළිවෙල යනු යනුම් මිල කියලා. හැබැයි ළමයි ශ්‍රී ලංකා ගණන් කරන ප්‍රමිතාංක එකේදී අපිට කියනවා මේ යන්ත්‍රය මිලදී ගත් අවස්ථාවේ සිට ව්‍යාපාර ආයතනයට රැගෙන භාවිතයට සුදුසු මට්ටමට පත් කිරීම සඳහා දරන සියලුම වියදම් නැත්නම් සියලුම ගෙවීම් යන්ත්‍රයේ පිරිවැයට එකතු කරන්න කියලා. එහෙනම් ළමයි හිතන්න ගත්තේ ලක්ෂ 4යි මෙන්න මේ ගෙවීම් ටික ඔක්කොම එකතු වුණාම ලක්ෂ 16ක් වෙනවා. අපි හිතමු ළමයි ලක්ෂ 10ක් වෙලා මේ ටිකට අපි ලක්ෂ 6ක් වියදම ගිහිල්ලා. එහෙනම් ළමයි ලක්ෂ 10යි යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 10යි යන්ත්‍රයේ පිරිවැය හේතුව ඇයි මම මෙහෙම කියන්න right
හිතන්න ළමයි මේක මම වුහාන් වලින් චීනෙන් ගෙන්නුවේ නැහැ. චීනෙන් ගෙන්නුවේ නැහැ. මේ යන්ත්‍රය මම චීනෙන් ගෙන්නුවේ නැහැ. ලංකාවේ ඉන්නවා ළමයි ඒජන්ට් කෙනෙක්. මේ යන්ත්‍ර ලංකාවට ගෙනල්ලා සවි කරලා දෙන කට්ටිය. ළමයි ඒගොල්ලන්ගෙන් මම යන්ත්‍ර ගන්නවා. මම චීනෙන් ඕඩර් කරන්නේ නැතුව නේද? චීනෙන් ඕඩර් කරන්නේ නැතුව මම ලංකාවේ ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්නවා. එයා ළමයි කියනවා අපි අවුලක් නැහැ යන්ත්‍රය ගෙනල්ලා දෙන්නම් ගෙනල්ලා අපිට අවශ්‍ය සර්ලට අවශ්‍ය උපදෙස් ටික ඔක්කොම දෙන්නම් අපිට මේක තියන්න ඕනේ ලොකේෂන් එක පෙන්නන්න අපි ගෙනල්ලා හයි කරලා භාවිතයට සුදුසු මට්ටමටම පත් කරලා දෙන්න කියලා කියනවා. ඊළමයි මාත් කැමති මොකද හේතුව මේ චීනෙන් ගෙන්නනවට වඩා නේද මේ මෙච්චර මේ සම්බන්ධයෙන් කටයුතු කරනවට වඩා වෙනත් පාර්ශවයකට දීලා මේක කරගන්න පුළුවන්. ඒක නිසා මම අහනවා හරි කොහොමද ගණන් ගියේද? එයා කියනවා සර් අපි ඔය වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරලා දෙනවා මැෂින් එකට යන්ත්‍රයට ලක්ෂ 12යි අපි ගන්න වැඩි නෑ සර්. right? එතකොට ළමයි ඇත්තනේ අපි එයාගෙන් කෙලින්ම ගත්තා නම් එයා චීනෙන් තමයි ගේන්නේ. මේ වියදම් ටික එයා දරනවා. ඊට අමතරව ආයතනයක් විදිහට එයා ලාභෙකුත් තියාගන්නවා. එහෙනම් අපි මැදිහත් වෙලා ගෙන ලක්ෂ 10යි. එයා ගෙනල්ලා අපිට සෙට් කරලා මේ මැෂින් එක දෙනවා ව්‍යාපාරයට. ගැටලුවක් නෑ අපි ලක්ෂ 12යි එයාට ගෙවන්න. එතකොට ළමයි එහෙනම් අපිට තේරෙනවා ළමයි මේ සියල්ල අවසන් වුණාට පස්සේ තමයි යන්ත්‍රයේ වටිනාකම එකතු වෙන්නේ. මොකද එයාගෙන් අපි සල්ලි දීලා නැත්තම් ණය පදනම මත හරි කොහොම හරි එයාගෙන් අපි ලංකාවේ ඒජන්ට්ගෙන් මේ මැෂින් එක ගත්තා නම් අපිට වැය වෙනවා ළමයි ලක්ෂ 12. හැබැයි අපි මැදිහත් වෙලා ආනයනය කරපු නිසා චීනෙන් ආනයනය කරපු නිසා අපිට යනවා මැෂින් එක සම්බන්ධයෙන් පිරිවැය ලක්ෂ 10යි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි අපි අර ගැණුම් මිල කියලා ගෙඩි පිටින් අපි ගන්නේ වත්කමේ පිරිවැය කියලා. අන්න අර වගේ ලංකාවේ ඒජන්ට් කෙනෙක්ගෙන් අරගත්ත යන්ත්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි යන්ත්‍රයක් සම්බන්ධයෙන් තව මේකේ තියෙනවා ළමයි. තව ටෙස්ටිං රන් එකක් කරොත් අපි ඉස්සරහට කතා කරමු ප්‍රගතිදී මම කතා කරනවා. right? ඒ කියන්නේ අපි මේක ගෙනල්ලා අපි ටෙස්ට් කරලා බලනවා ළමයි පොඩි ප්‍රොඩක්ෂන් ට්‍රයල් එකක් දුවවලා. හරි? ඉතින් ළමයි පොඩි ට්‍රයල් එකක් දුවවලා අපි පිරිවැය ඒ කියන්නේ අපි බලනවා දැන් ඔන්න භාවිතයට සුදුසු මට්ටමට ගෙනෙද්දී සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා ළමයි මේක ටෙස්ට් කරන්න අමුද්‍රව්‍ය දාලා process එකක් පොඩ්ඩක් run කරලා බලන්න මැෂින් එක හරියට වැඩද කියලා. එතකොට හිතන්න ළමයි අපි මේක ගේන්නේ මේක මේ මාස්ක් හදන්න. දැන් මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා මුඛාවරණ. අපි හිතමු මුඛාවරණ පැත්තකින් තියමුකෝ. අත් ග්ලව්ස්. right? අත් ග්ලව්ස් හදන්න තමයි අපි මේක ගේන්නේ. මේ යන්ත්‍රය. එහෙම ගෙනල්ලා ළමයි. ගෙනල්ලා අපි මේක ටෙස්ට් කරනවා පළවෙනි ට්‍රයල් එක. මේ හරියටම ප්‍රොඩක්ෂන් එක යන්න නෙමෙයි. ප්‍රොඩක්ෂන් එක කරන්න සුදුසුද කියලා ටෙස්ට් කරන්න රන් එකක් කරනවා. එතකොට ළමයි ටෙස්ට් රන් එකට දරනවා අපි අමුද්‍රව්‍ය පිරිවැයක් දරනවා. එහෙනම් ළමයි ඒ පිරිවැයයි ඒ අමුද්‍රව්‍ය පිරිවැය අපි ටෙස්ට් එකට හදපු එක විකුණලා යම්කිසි මුදලක් ගන්නවා නම් ළමයි. ඒක ළමයි ආදායමක් වෙන්නේ නැහැ. ඒ මුදලයි හිතන්න ළමයි ටෙස්ට් එකෙන් අපිට ලැබෙනවා ආදායම 30000. right? හැබැයි මේ ටෙස්ට් එකට අපි අමුද්‍රව්‍ය විදියට අපි පිරිවැය දරනවා ළමයි වියදම් අපි හිතමු ළමයි 20000. එහෙනම් ළමයි මේ දෙකේ වෙනස ගත්තාම අපිට 10000ක ලාභයක් තියෙනවා. එහෙනම් ටෙස්ට් කිරීමෙන් ලැබෙන ආදායම ලාභය අපි මේ පිරිවැයෙන් අඩු කරනවා. හිතන්න සමහරවිට ටෙස්ට් එකක් නිසා අපිට පාඩුවක් වෙන්නේ. එහෙනම් හිතන්න ටෙස්ට් එකට ආදායම 30000යි. වියදම යනවා ළමයි අපිට 60000. අපි හිතමු 50000ක්. එහෙනම් ළමයි මේ 20000 පිරිවැයක් මේ ටෙස්ට් එකේ පිරිවැයක් අපි වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕනේ. right? අන්න එහෙම තමයි ළමයි ස්ථාවර වත්කමක දේපල පිරියද උපකරණවලදී අපිට කියනවා වත්කමක පිරිවැය ගණනය කරන්න ඕනේ. මෙන්න මේ දෙවියන් සියල්ලම වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ළමයි මේවා ඇවිල්ලා ප්‍රාග්ධන වියදම් කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් කියන්නේ ප්‍රාග්ධනගත කළ යුතුයි. වත්කමේ පිරිවැයට එකතු කළ යුතුයි කියන වියදම්. එහෙනම් ළමයි දැන් ළමයි එක පාඩම 12 වසර ළමයිට මේ ටික කිව්වම දැන් නේද? මේ වියදම් මේ බැටරි මේ නේද? බෑවේ කුලී කියලා. ඔව්ව ළමයි වියදම් තමයි. right? අපි ඉස්සරහට ඒක බලමු. මේ වත්කමක් සම්බන්ධයෙන් ඒක මිලදී ගන්න නම් දරන්නේ ඒ වියදම් වත්කමේ පිරිවැයට එකතු වෙනවා. අපි මේකෙදී පිරිවැය කියලා ගන්න මේ වත්කමේ අවසානයේදී
භාවිතයට සුදුසු මට්ටමට ගෙනාවට පස්සේ ඒකේ වටිනාකම කීයද? ටෙස්ට් එකෙන් ලාභයක් ලැබුණොත් පිරිවැයට එකතු කරනවා. නෑ පුතේ ටෙස්ට් එකෙන් ලාභයක් ලැබුණොත් පිරිවැය අවම කරනවා. රයිට් ටෙස්ට් එකෙන් පාඩුවක් ලැබුණොත් පිරිවැයට එකතු කරනවා. රයිට් හරි ළමයි. එහෙනම් මොකද සමහර වෙලාවට අපි ප්‍රමිතිදී කතා කරමු. සමහර වෙලාවට ළමයි නැවත නොගෙවෙන බදු තමයි අපි මේකට එකතු කරන්නේ. බැරි වෙලාවත් මෙතනට නැවත ගෙවන බද්දක් එකතු කරලා තිබ්බනම් ඒකත් අපි අඩු කරනවා. සමහර ඒවා තියෙනවා ළමයි වැට් වගේ ඒවා අපි ඉස්සරහට කතා කරනවා වැට් එකත් සමහර වෙලාවට ගහනවා. වැට් බද්ද හැබැයි අපි වැට් වලට ලියාපදිංචි නම් වැට් කියන එක මම ඉස්සරහට කතා කරනවා. එහෙම ලියාපදිංචි නම් අපිට ඒක යෙදුම් මත බදු කියලා අඩු කරගන්න පුළුවන්. ඒක නිසා අපි ඒක එවැනි එකක් තියෙනවා නම් අපි ඒක අඩු කරගන්නවා ළමයි. රයිට් එහෙනම් මේ බදීරු බදු නැත්තම් වෙනත් බදු කියලා ගන්නෙ නැවත ලැබෙන්නේ නැති බදු. රයිට් හරිද? එහෙනම් මේ දැන් ඔයාලට තේරෙනවා ළමයි අපි කෙලින්ම ලංකාවේ ඒජන්ට්ගෙන් මේ වත්කම ගත්තා නම් මේ වත්කම කෙලින්ම ලංකාවේ ඒජන්ට්ගෙන් අපි ගත්තා නම් අපිට ලක්ෂ 12ක් ගෙවන්න වෙනවා. හරි. අපිට ලක්ෂ 12ක් ගෙවන්න වෙනවා කෙලින්ම අපි වත්කම ගත්තා නම්. ඉතින් ඒක නිසා එහෙනම් දැන් ළමයි දැනුම් මිල කියලා අපි ලක්ෂ 4 ගත්තොත් මේ යන්ත්‍රයේ වටිනාකම පිරිවැය ලක්ෂ 4යි කියලා ගත්තොත් අපි වැරදීලා. මොකද හේතුව මේ වත්කම නිසානේ ළමයි මේ වත්කම නේද? අපි චීන වුහාන් වලින් සල්ලි දීලා ගත්තට ළමයි වත්කම එහෙ තිබුණා කියලා මෙහෙ අපිට භාවිතයට සුදුසු මට්ටමකටපත් වෙන්නේ නැහැ. එහෙනම් මේ වත්කමේ අනාගත ආර්ථික ප්‍රතිලාභ උත්පාදනය වෙන්නේ නැහැ. එහෙනම් ළමයි මෙන්න මේ කරුණු ඉෂ්ට වුණොත් තමයි මේ වත්කම භාවිතයට සුදුසු මට්ටමටපත් වෙන්නේ. අන්න ඒක නිසා ළමයි මේවත් අපි ගෙවේ. අපි බැලු බැලමට වියදම් නේද? පැටවීමේ කුලි, ප්‍රවාහන කුලි, නැව් ගාස්තු වියදම්, රක්ෂණ ගාස්තු කියන්නේ වියදම්. බෑනේ කුලි කියන්නේ වියදම්. නිෂ්කාශන ගාස්තු ක්ලියරන්ස් චාර්ජස් කියන්නේ වියදම්. තීරු ගාස්තු නැත්තම් වෙනත් නැවත නොගෙවන බදු කියන්නේ වියදම් ළමයි. right? right? හරි ළමයි. එතකොට එහෙනම් මේවා වියදම් තමයි තනි තනිව ඔයාලා වත්කමකට අදාළ නොවේ නම් මේවා වියදම් තමයි. හැබැයි ළමයි මේ කිසියම් වත්කමක් සම්බන්ධයෙන් නම් වත්කමක් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් නම් කරනු ලබන ගෙවීම් වියදම් වෙන්නේ නැහැ. ඒවා වත්කමේ පිරිවැයට එකතු වෙනවා. right? එහෙනම් මතක තියාගන්න මේවා සාමාන්‍ය නීතියට අනුව වියදම්. මේවා සාමාන්‍ය නීතියට අනුව වියදම්. right? මම කිව්වේ ඔයාලා සාමාන්‍යයෙන් පාසල් යනවා හා සමානයි. පාසල් යන නීතියට අනුව මේවා වියදම්. නමුත් ළමයි ඒක ස්ථාවර වත්කමක් මිලදී ගැනීමේදී ඒ වත්කමට අදාළව දරන ලබන වියදම් ළමයි වත්කමේ පිරිවැයට එකතු වෙනවා. එවැනි අවස්ථාවක මේක වියදමක් වෙන්නේ නැහැ. එහෙනම් අවබෝධයෙන් තේරුම් ගන්න සාමාන්‍යයෙන් ස්වාධීනව මේවා මේ වගේ නම් වලින් තියෙන ළමයි වියදම් තමයි. එහෙනම් ආයේ කියන්න දෙයක් නැහැ. රක්ෂණ ගාස්තු කියන්නේ වියදම් තමයි. පැටවීමේ කුටි, බෑනේ කුටි මේවා වියදම්. හැබැයි ස්ථාවර වත්කමක් මිලදී ගැනීමට සම්බන්ධයෙන් නම් ඒ ස්ථාවර වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. එහෙනම් ස්ථාවර වත්කමක් කියන්නේ මේ යන්ත්‍රය කියන්නේ මොකද්ද? වත්කම. එහෙනම් ළමයි වත්කමක් වෙනවා මේ වියදම් ස්ථාවර වත්කමක් සම්බන්ධයෙන් දරනවා නම්. එහෙනම් ළමයි මේ වියදම් සියල්ල වත්කමක් බවට පරිවර්තනය වෙනවා වියදමක් නොවේ. හේතුව මේ දරන්නේ ස්ථාවර වත්කමක් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් නම් ඒ වියදම් සියල්ලම වත්කමේ පිරිවැයට එකතු වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනගත කරනවා. ඒ කියන්නේ ළමයි මේක වත්කමක් බවට පරිවර්තනය වෙනවා. ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශයට එන්නේ නැහැ. වියදමක් විදියට මේවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දේපල පිරියද උපකරණ කියන එක යටතේ යන්ත්‍රය කියන එක ඇතුලේ යන්ත්‍රයේ පිරිවැය විදිහට ලක්ෂ 4ට අනුකරව මේ ලක්ෂ 6 එකතු වෙලා ලක්ෂ 10ක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දේපල පිරියද උපකරණ යටතේ ස්ථාවර වත්කමක් විදිහට යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 10යි කියන ඉවරලා ඒ තුල ඇතුළත් වෙනවා. එහෙනම් ළමයි පැහැදිලි තනි තනි ස්වාධීන අවස්ථාවල වියදම් තමයි උනාට
ස්ථාවරවත්කමක් අත්පත් කර ගැනීමේදී ඒක යන්ත්‍රයේ පිරිවැයට එකතු වෙනවා. මේවට ළමයි අපි කියනවා ප්‍රාග්ධනගත කළ යුතු වියදම් නැත්නම් ප්‍රාග්ධන වියදම් කියලා කියනවා. රයිට් ළමයි. මේක තව පොඩි ලේසි උදාහරණකින් මම පැහැදිලි කරන්නම් ළමයි. හිතන්න ලොකු දේවල් ඕනේ නැහැ. මම ළමයි ලක්ෂ 10කට. මම ළමයි ලක්ෂ 10කට රයිට් මම ගන්නවා ලක්ෂ 10කට ගන්නවා ඉඩම. රයිට් ලක්ෂ 10කට ඉඩමක් ගන්නවා. ඊට පස්සේ මේ ඉඩම ගත්තී මට ගෙවන්න වෙනවා ළමයි. හිතන්න මගේ බ්‍රෝකර්ට මට මේ වැඩේ සෙට් කරලා දුන්නේ බ්‍රෝකර් කෙනෙක්. රයිට් මට මේ වැඩේ සෙට් කරලා දුන්නේ බ්‍රෝකර් කෙනෙක්. එහෙනම් ඉඩමේ පිරිවැය ලක්ෂ 10යි මිලියනයි. රයිට් බ්‍රෝකර් අමතක කරන්න ගමන්නේ. බ්‍රෝකර්ටත් මම ගාස්තුවක් ගෙවුවා නම් ඒකත් වත්කමට එකතු වෙනවා ළමයි. තව ළමයි හරි හිතන්න තරව් ගාස්තු. තරව් ගාස්තු අපි හිතමු 30000යි. මුද්දර ගාස්තුව. මුද්දර ගාස්තුව ඒ කියන්නේ මේක ඔප්පුව රෙජිස්ටර් වෙලා එද්දී ලෝයර් ගාව නීතිඥවරයා ගාව අස්සම් කරද්දී මට දරන්න වෙනවා වියදම් දෙකක්. එකක් තමයි නීතිඥ ගාස්තු දරන්න වෙනවා. අනිත් එක තමයි මුද්දර ගාස්තු දරන්න වෙනවා. එහෙනම් ළමයි නීතිඥ ගාස්තු අනිත් එක මුද්දර ගාස්තු. ඉතින් ළමයි නීතිඥවරයාට 1,20,000යි මුද්දර ගාස්තු 50,000යි. එහෙනම් ළමයි ලක්ෂ 12යි. එහෙනම් ළමයි මම ඉඩමේ වටිනාකම විදියට ලක්ෂ 10 අරගෙන මේවා වියදම් විදියට හඳුනාගන්නේ නැහැ ළමයි. මොකද මේ ඉඩම මේවා නැතුව මට ඉඩම අත්පත් කරගන්න බෑ. නේ මං ඇවිල්ලා ලක්ෂ 10 විතරක් අයිතිකාරයට දීලා ඉඩම තියාගෙන ඉන්නවා. ලෝයර් ගාව ලියන්නෙත් නැහැ. මුද්දර ගාස්තු දීලා ඒක රෙජිස්ටර් කරගන්නෙත් නැහැ. බ්‍රෝකර්ට සල්ලි දෙන්නෙත් නැහැ. එහෙනම් ළමයි අපිට තේරෙනවා මේ වියදම් දරලා තියෙන මේ වත්කම අත්පත් කර ගැනීම සඳහා දරන ලබන සියලු වියදම්. එහෙනම් භාවිතයට ගත හැකි මට්ටමකට පත් කරද්දී අපිට මෙන්න මේ වියදම් දරන්න වෙනවා. එහෙනම් ළමයි මේක සාමාන්‍ය විදියට නීතිඥ ගාස්තු කියලා වියදම් යටතට දාන්න බෑ මෙවැනි අවස්ථාවක්. සාමාන්‍ය ගනුදෙනුවක තිබුණොත් නීතිඥ ගාස්තු කියලා කිව්වොත් ඒක ව්‍යාපාරයේ වියදමක් වෙන්න පුළුවන්. හැබැයි ළමයි ස්ථාවරවත්කමක් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් නම් ඒක ළමයි වියදමක් වෙන්නේ නැහැ. අන්න ඒ කතාව තමයි ඕකේ කියලා දෙන්නේ. පොඩි කරුණක් වුණාට ගැඹුරින් පැහැදිලි කරේ ළමයි. තව මම මේක ඊට වඩා තවත් දේවල් එකතු කරලා ශ්‍රීලංකා ගෙනුම් කරන ප්‍රමිතාංක 16 දී ඔයගලන්ට පැහැදිලි කරනවා ලබන මාස ප්‍රමිතවල. රයිට්? එහෙනම් ළමයි අපි ඒ සම්බන්ධයෙන් ලියාගමු. අනිත් එකත් පැහැදිලි කරගෙන ඉන්න. අනිත් එක මොකද්ද ළමයි කියලා දෙන්නේ? ස්ථාවරවත්කමක් වැඩි දියුණු කිරීමට කරනු ලබන වියදම්. ළමයි ස්ථාවරවත්කමක් වැඩි දියුණු කිරීමට කරනු ලබන වියදම්. ඒ කියන්නේ මොකද්ද ළමයි? මෙහෙමනේ. හිතන්න මම ගේනවා මුද්‍රණ යන්ත්‍රයක්. හරි? ෆොටෝකෝපි මැෂින් එක. නැත්නම් printing machine. අපි හිතමු ෆොටෝකෝපි මැෂින් එකක් කියලා. right? ඔන්න ළමයි මුද්‍රණ යන්ත්‍ර. මේ මුද්‍රණ යන්ත්‍රේ වටිනාකම ළමයි ලක්ෂ 2යි. අපි හිතමු මේ මුද්‍රණ යන්ත්‍රේ වටිනාකම ලක්ෂයයි. right? මේකත් ළමයි ස්ථාවරවත්කමක් නේ. අපි ඕක ගැන කතා කරමු ඉස්සරහට. මේකත් ස්ථාවරවත්කම. මුද්‍රණ යන්ත්‍රේ වටිනාකම ලක්ෂයයි. මේකේ ඇතුලේ තියෙනවා ළමයි මේ ටෝනර් එකක්. ටෝනර් එකක් කියන්නේ ළමයි ඉන්ක් පුරවපු පොඩි කෑල්ලක්. ඕකට කියනවා ළමයි මාස්ට් එක කියලා කියනවා. එක එක නම් වලින් තියෙනවා ඉන්ක් එක කියනවා මාස්ට් එක කියනවා නේද? ටෝනර් එක කියලා කියනවා. හරි? මේවා එක එක අයිටම තියෙනවා. මේක ළමයි අපිට භාවිතා කරන්න වෙනවා යම්කිසි පොළ සංඛ්‍යාව print කරාට පස්සේ ඒක අයින් කරලා තව එකක් ගේන්න වෙනවා. දැන් ළමයි හිතන්න ඒකක වටිනාකම රුපියල් අපි හිතමු 5000. එකක වටිනාකම ඔන්න ඒ කැලේ තියෙනවා රුපියල් 5000. දැන් ළමයි මොකද්ද
මේක අපිට මාසෙකට සැරයක් මෙන්න මේ ටෝන් එක අපිට මාරු කරන්න වෙනවා. මොකද හේතුව හිතන්න අපි ෆොටෝකෝපි භාවිතා කරන විදිහ සමහරවිට දෙපාරක් වෙන්න පුළුවන්. එච්චරට අපි යූසේජ් එක වැඩි නම් නැත්නම් භාවිතය වැඩි නම් අපිට මේ ටෝන් එක අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. තව එකක් මිලදී ගන්න වෙනවා. එතකොට හිතන්න ළමයි අපි හිතමු මාසයකට අපි මේ වගේ ටෝනර්ස් දෙකක් යූස් කරනවා. රයිට්? ඉතරට යනවා ළමයි මාසෙකට පිරිවැය 10000. දැන් ළමයි දැන් මේක ළමයි සාමාන්‍ය වියදමක් විදිහට අපි හඳුනා ගන්නවා. මොකද හේතුව මේක වත්කමේ ඔතන කතාවක් තියෙනවා ළමයි. මේක මේ වත්කමේ පිරිවැයට එකතු කරන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා වත්කමේ පිරිවැයට එකතු කරන දේවල් තියෙනවා. ඒ එකතු කරන්නේ කොහොමද? වත්කමේ ඵලදායීතාවය. right? නැත්නම් ඵලදායී ජීවකාලය. right? නැත්නම් වත්කමේ ධාරිතාවය වැඩි කරන දෙයක් නම් ඒක අපි වත්කමට එකතු කරනවා. right? එහෙනම් මේක සාමාන්‍ය වේදමක් විදිහට හඳුනා ගන්නවා. හැබැයි ළමයි හිතන්න අපි තව ගැජට් එකක් රුපියල් 15000ක් වේදම් කරලා තව පොඩි ගැජට් එකක් ගේනවා ළමයි. සාමාන්‍යයෙන් අපි මේක කරේ කේබල් එක ඩිවයිස් එකක් නැත්නම් ඩිවයිස් එකක් වයර් එකෙන් තමයි කනෙක්ට් කරන්නේ. අපි දැන් ගේනවා ළමයි පොඩි ඩිවයිස් එකක් මේකට සෙට් කරනවා වයර්ලස් Wi-Fi තාක්ෂණය ඔස්සේ මේකේ ෆොටෝකෝපි ගන්න. right? මැෂින් එකට ඒ කියන්නේ කම්පියුටරේ ඉඳන් මේකට කනෙක්ට් කරන්න වයර් එකක් ඕනේ නැහැ. Wi-Fi use කරලා නැත්නම් මේ ඩිවයිස් එක නිසා වයර්ලස් ඕන තැනක ඉඳලා අපේ ඔෆිස් එකේ ඕන තැනක ඉඳලා මේකට print outs ගන්න අන්න right අහලා දිනවා වත්කම් අලුත් වැඩියා කිරීමේ වියදම් එකතු කරනවාද කියලා. ඕකට තමයි මම එන්න හදන්නේ. right? මම කියන්නගේ. වත්කම අලුත් වැඩියා කිරීමේ වියදමේදී අපි බලන්න ඕනේ මේ කටයුත්ත නිසා වත්කමේ ඵලදායී ජීවකාලය වැඩි වෙනවා. right? ඵලදායී ජීවකාලය කියන්නේ ළමයි මේකට මේ වත්කම අපිට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් කාලය කොච්චරද? මේ රිපෙයාර් එක නිසා අලුත් වැඩියාව නිසා මේක තව කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බලනවා මේ අලුත් වැඩියාව නිසා මේ අලුත් වැඩියාව වියදම් ගැනම තමයි කතා කරන්නේ. ඒකෙදි පැහැදිලි කරන්න එකක් තමයි ඵලදායී ජීවකාලය. එකක් ඇවිල්ලා මේ වත්කමේ ඵලදායී ජීවකාලය ඔයාලා දන්නවා වත්කම පාවිච්චි කරන්න පුළුවන් කාල සීමා. අනිත් එක තමයි වත්කමේ ධාරිතාව. වත්කමේ ධාරිතාවය. හිතන්න right අපි වියදමක් කරනවා ඵලදායී ජීවකාලය කියන්නේ මෙහෙමයි. මේ රිපෙයාර් එක කරපු නිසා අපිට තිබිච්ච විදිහට නම් අවුරුදු 5යි මේක තියෙන්නේ. වත්කම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක කරපු නිසා තව අවුරුදු 5ක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් වත්කමේ ඵලදායී ජීවකාලය කියන්නේ වත්කමෙන් ගන්න පුළුවන් වැඩ ගන්න පුළුවන් කාල සීමාව වැඩි වෙනවා. මේ අලුත් වැඩියාව නිසා. එහෙනම් ළමයි එහෙම එකක් නම් අපි ඒක වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. right? වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. මම ඒක පැහැදිලි කරන්න. ඊළඟට තමයි වත්කමේ ධාරිතාවය වැඩි වෙනවා. මේ කරපු රිපෙයාර් එක නිසා අලුත් වැඩියාව නිසා වත්කමේ ධාරිතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ළමයි මේ රිපෙයාර් එක නිසා මොකද වෙන්නේ? වත්කම හිතන්න කලින් මේ මැෂින් එකෙන් ළමයි අපි පාවිච්චි කරේ කලින් මේ මැෂින් එකෙන් අපි ෆොටෝකෝපි ගැව්වේ හිතන්න ඒකක දැන් අපි කලින් ප්ලෑන් කරගෙන ආපු විදියට අවුරුදු 5 ඇතුළත ෆොටෝකෝපිස් ඔක්කොම ගන්න පුළුවන් 20000. හැබැයි ළමයි ඵලදායී ජීවකාලය වෙනස් වෙන්නේ නැහැ. මේ රිපෙයාර් එක කරපු නිසා ඵලදායී ජීවකාලය වෙනසක් නැහැ. අවුරුදු 5යි නම් 5ම තමයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ළමයි මේ රිපෙයාර් එක නිසා කලින් අපිට ෆොටෝකෝපි ගන්න පුළුවන් නේ පේජස් 20000යි. මේ රිපෙයාර් එක නිසා දැන් පුළුවන් ළමයි පේජස් 40000 ෆොටෝකෝපි කරන්න. අන්න ළමයි ධාරිතාවය වැඩි වෙනවා. කොහොමද? කලින් මේකෙන් ෆොටෝකෝපි කරන්න තිබුණේ පේජස් 20000යි. මේ කාල සීමාව ඇතුළත ඵලදායී ජීවකාලය ඇතුළත දැන් මේ රිපෙයාර් එක නිසා ඵලදායී ජීවකාලය වෙනස් වුණේ නැහැ. පහනම් පහම තමයි. හැබැයි ළමයි එකකින් ගන්න පුළුවන් ෆොටෝකෝපි ප්‍රමාණය 40000ක් වුණා. එහෙම නැත්නම් හිතන්න ළමයි දැන් මේ ධාරිතාවය වැඩි කිරීම සම්බන්ධයෙන් මේ මැෂින් එක ෆොටෝකෝපි මැෂින් එක ළමයි A3 එකේ
A4 විතරයි ගන්න පුළුවන්. ලීගල් සයිස් A4 කියලා තියෙනවා පොළවල. සයිස් අන්න ඒ දෙක විතරයි ගන්න පුළුවන්. දැන් ළමයි අපි අලුතෙන් රුපියල් 20000ක් වියදම් කරලා පොඩි ගැජට් එකක් ගෙනල්ලා චෙක් කරනවා. සයිස් එක වැඩි කරනවා. දැන් ළමයි A3 ඔයාලගේ A4 වල දෙකක් දික් වුණාම ඔය තියෙන ටියුබ් එකේ සයිස් එක අන්න දැන් ඒව ගහන්න පුළුවන්. දැන් ළමයි කලින් මං ගත්තේ ලක්ෂයයි මේ වත්කම. දැන් ළමයි මේ ගැජට් එකට මං ගරුවා 20000. එහෙනම් ළමයි මොකද උනේ? මේක නිසා එක පැත්තකින් ධාරිතාවය වැඩි වුණා. කලින් A4 ගහපු එක දැම්මට A3 ගහන්න පුළුවන්. එහෙනම් මේකත් වත්කමට එකතු වෙන්න ඕන. මේ වියදම වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. එහෙනම් ළමයි 1,20,000යි දැන් යන්ත්‍රයේ වටිනාකම රිපෙයාර් එකෙන් පස්සේ මේ ගැජට් එකෙන් පස්සේ. හැබැයි ළමයි මේ ටෝන් එක නැත්තම් ඉන්ක් එක නැවත දරන්න වෙන වියදමක් නිසා මේක නිසා වත්කමේ මේ ඵලදායී ජීව කාලයට වෙනසක් වෙන්නේ. එහෙනම් ළමයි මේක පුනරාවර්තන වියදමක්. ඒ කියන්නේ ළමයි නැවත ඇති වෙන වියදමක්. එහෙනම් මේක ඇවිල්ලා වියදමක් විදියට හඳුනා ගන්න ඕනේ. මොකද ළමයි හේතුව හිතන්න ඉන්ක් එකේ වටිනාකම 5000යි. මාසෙට අපි මොනවාද ටෝනර්ස් දෙකක් යූස් කරනවා 10000යි. ළමයි අවුරුද්දක් අපි මේ ටෝනර්ස් අපි අවුරුද්දක් පාවිච්චි කරොත් ළමයි තව වත්කමක් මිලදී ගන්න පුළුවන්. මොකද මාස 12ට 1,20,000ක් දරනවා ළමයි. එහෙනම් අපි මේ වියදම වත්කමේ වටිනාකමට එකතු කරොත් වැරදි අදහසක් යන්නේ. මොකද ළමයි නේද? මේ ටෝනර්ස් කියන්නේ වියදමක්. මේක අපි වත්කමේ වටිනාකමට එකතු කරොත් පිරිවැයට එකතු කරොත් අවුරුද්ද අවසානයේදී අපි ඇත්තටම වත්කමේ එහෙම වටිනාකමක් නැහැ. අපි භාවිතා කරලා ඉවත් කරපු වියදම් ටික එකතු කරලා තියෙනවා අපි 1,20,000. එහෙම වුණොත් 2,20,000ක් වෙනවා අවුරුද්දේ අන්තිමට. හැබැයි ඇත්ත තත්ත්වය මොකද්ද? ඒත් තියෙන්නේ 5,000කට ඕන එකක් තමයි අන්තිම දවස්. එහෙනම් ළමයි ඔයාලට දැන් තේරෙනවා ඒකත් අලුත් වැඩියාවක් වෙන්න පුළුවන්. වත්කම සම්බන්ධයෙන් දරන මේක ඇවිල්ලා වියදමක් වුණාට මේ වත්කමේ ඵලදායීතාවය නැත්තම් ධාරිතාවය එහෙම නැත්තම් කාර්යක්ෂමතාව හිතන්න ළමයි මේ ගැජට් එක මේ අපි තව ගැජට් එකක් සෙට් කරනවා පොඩි ඩිවයිස් එකක් රුපියල් 15000ක් වියදම් කරලා මේ ෆොටෝකෝපි මැෂින් එකට. හිතන්න දැන් ළමයි කලින් වයර් එකක් දිගේ තමයි print එක ගෙවුවේ. දැන් ළමයි කම්පියුටර්ස් කිහිපයක් අපිට මේ ගැජට් එක නිසා අපි කනෙක්ට් කරලා තියෙනවා. වයර්ලස් වයර් එකක් නැහැ. අපි කොහේ ඉඳලා දැම්මත් print එක වැදිනවා ළමයි. මොකද මේ ඩිවයිස් එක හරහා වයර් එකක් නැතුව අපිට පුළුවන් මේකට print එකට දාන්න කම්පියුටර් එකේ ඉඳන් වයර් එකක් නැතුව. එහෙනම් ළමයි මේක මොකද්ද කරලා තියෙන්නේ? කාර්යක්ෂමතාවය වැඩි කරලා. එහෙම නැත්නම් මේක නිසා ධාරිතාවය වැඩි වෙලා තියෙනවා. එහෙනම් ළමයි මේකට දරපු 15000 අලුත් වැඩියාවක් තමයි යන්ත්‍රයට එකතු කිරීමක් තමයි. මේකත් යන්ත්‍රයට එකතු කිරීමක්. ටෝන එක. යන්ත්‍රයට එකතු කිරීමක් වුණාට මේක වියදමක් වෙනවා. නමුත් මේ දෙකේදී අපි බලනවා යන්ත්‍රය සම්බන්ධයෙන් නැත්නම් ස්ථාවරවත්කම සම්බන්ධයෙන් දරද්දී මේ අපි දරන වියදම නිසා අලුත් වැඩියාව නිසා ඵලදායී ජීව කාලය වැඩි වෙනවද? ධාරිතාවය වැඩි වෙනවද? කාර්යක්ෂමතාවය වැඩි වෙනවද? එහෙනම් මේවා වැඩි වෙනවා නම් ඒක වත්කමට ප්‍රාග්ධනගත කළ යුතුයි. වත්කමේ පිරිවැයට එකතු කළ යුතුයි. වත්කමේ වටිනාකම වැඩි කළ යුතුයි. එහෙම නැත්නම් ළමයි මේ නැවත දරන වියදම් විදිහට හඳුනා ගන්න ඕනේ. හිතන්න ළමයි සරලයි. මම ගන්නවා ළමයි ට්‍රී විල් එකක්. අපේ ළමයි දන්නවා නේද ට්‍රී විල් එකක් ගත්තාට පස්සේ ඔක වාහනයක් වුණත් ඔයාලා දන්නවා මොඩිෆයි කරනවා කියලා නේද? එක ලයිට් වලට අමුතු කැලි සෙට් කරනවා තව නේද? තව අමතර කොටස් මේකට සෙට් කරනවා ළමයි නේද? සුදු යකඩෙන් ගහනවා. සාමාන්‍ය තිබුණේ ළමයි normal frame එකක් තමයි තිබුණේ. අපේ කට්ටිය මොකද කරන්නේ? මල් වැලක් අල්ලලා සුදු යකඩෙන් ගන්නවා බාර් එකක් තව 20000ක් වේදම් කරනවා. දැන් ළමයි ඒක නිසා වත්කමේ ඵලදායී ජීව කාලය කියන්නේ ළමයි ධාරිතාවය හෝ කාර්යක්ෂමතාවය කියන එකට අපිට ඒක ගන්න පුළුවන්. මොකද හේතුව මේක නිසා ළමයි වත්කමට වටිනාකමක් එකතු වෙනවා. අපි විකුණද්දි කියන්නේ කලින් ලක්ෂ 6යි ට්‍රී විල් එක. දැන් මේක නේද? අපි මොඩිෆයි කරලා දීන්නේ මේ කෑලි පාර්ට්ස් එකේ ස්පෙයා පාර්ට්ස් එකම සෙට් කරලා දැන් ට්‍රී විල් එකේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. දැන් අපි කියනවා ලක්ෂ 8මාරයි මේක.
එහෙනම් අපිට තේරෙනවා මේ රිපෙයාර් එක නිසා නැත්නම් මේ එකතු කරපු කොටස නිසා මේකේ වටිනාකම වැඩි වෙනවනම් ඒක ප්‍රාග්ධනගත කළ යුතුයි. right? එතකොට ළමයි මේක ටිකක් සංකීර්ණ කොටසක් ළමයි. right? ඔය ප්‍රැක්ටිකලි ප්‍රායෝගික ලෝකෙ තමයි ඔයාලා හරි ඔයාලා නෙමෙයි සමහර කම්පැනිස් වල ඇකවුන්ටන්ට්ලා අපි ගිහිල්ලා චෙක් කරද්දී මේ ප්‍රාග්ධනගත කරන්න ඕනේවා වියදම් විදියට හඳුනගෙන තියනවා. යාලා වියදම් විදියට දාලා තිනවා. සමහර වියදම් විදියට ගන්න ඕනේවා වත්කම ඇතුලේ වත්කම් වල ප්‍රාග්ධනගත කරලා තියෙනවා. ගොඩාක් ඇකවුන්ටන්ට්ලා වරද්ද ගන්න තැන තමයි ආයතන වලත් ඒක ටිකක් ලේසි නෑ ළමයි. සංකානුකූලව බලන්න ඕන. right? මෙච්චර ගැඹුරින් ඔයාලට අහන්නේ මම නමුත් පැහැදිලි කරේ මේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන නිසා. දැන් ඉතින් ළමයි ට්‍රිවිල් එකේ අපි දන්නවා ළමයි මොනවාද අපි හිතමු ළමයි පෙට්‍රල් ටික ට්‍රිවිල් එකට ගහනවා. හැබැයි ඒක අපේ වියදමක්. සමහර වෙලාවට ළමයි දුන් සාතිකේ right ලයිසන් එක ට්‍රිවිල්. මේක ළමයි නැවත නැවත ඇති වෙන වියදමක් නිසා ඒක අපි වත්කට එකතු කරන්නේ නැහැ. right? තව මේවා උදාහරණ ප්‍රායෝගික උදාහරණ ගත්තොත් ළමයි ඔයාලට ගොඩාක් පැහැදිලි වෙනවා වගේම අප මේව සම්බන්ධයෙන් ගැඹුරින් කතා කරන්න ගොඩක් විස්තර තියෙනවා ළමයි. අපි සරලව තව චූටි එකක් විතරක් කියලා එතකොට ඔයාලට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. අපි ඉස්සරහට යමු. මොකද්ද ළමයි? හිතන්න මේ බිල්ඩින් එකක් තියෙනවා. මේක ළමයි බිල්ඩින් එක වටිනාකම ඔයාලා එමුනේ අලුත් කඩියා වියදම් එකතු කරනවද නැද්ද කියලා ප්‍රාග්ධනගත කළ යුතුද නැද්ද කියන එක right ප්‍රාග්ධනගත කළ යුතුද නැද්ද කියන එක මේකෙන් බලා ගන්න පුළුවන්. අපි තුමලා මේ බිල්ඩින් එකේ වටිනාකම ලක්ෂ 10ක්. අපි අවුරුද්දකට සැරයක් මේක පේන්ට් කරනවා. තීන්ත ගන්න. සාමාන්‍ය තීන්ත එකක්. මේ ගොඩාක් ප්‍රායෝගික උදාහරණ ටිකක් තමයි. තීන්ත ගන්න අපි යනවා 1,50,000ක් සාමාන්‍ය. ඊළඟ ළමයි මේක හැම අවුරුද්දෙම අපි තීන්ත ගන්න නිසා මේ තීන්ත ගන්න එක නිසා මේ වස්ත්‍රමේ භෞතික මූලික හරයට වෙනසක් වෙන්නේ නැහැ. right? වට තීන්ත ගාවම පෙනුම අලුත් වෙනවා තමයි. හැබැයි ළමයි ඍජුවම මේ ගොඩනැගිල්ලට වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. නැවත නැවත දරන වියදමක් අවුරුද්දකට සැරයක් අපි තීන්ත ගන්නවා. ඒක අපි වත්කමට එකතු කරන්න ගියොත් ළමයි අවුරුදු 10ක් යද්දී මේ වත්කමේ වටිනාකම වගේ දෙගුණයක් වෙනවා වත්කම. හැබැයි ළමයි ඇත්තටම එහෙම වෙන්නේ නැහැ නේද? අවුරුදු 10ක් තීන්ත ගාලා ඉවර වෙද්දී මෙතනත් ලක්ෂ 15ක් එකතු වෙනවා. මෙතන ලක්ෂ 10ක් තියෙනවා. මේ දෙක එකතු කරද්දී ලක්ෂ 25ක වටිනාකමක් මේකට ඇඩ් වෙන්නේ නැහැ. ඊළඟ ළමයි මේ අලුත් වැඩියා වියදමක් විදියට මේක වියදමක් විදියට හඳුනා ගන්න ඕනේ. දැන් හිතන්න ළමයි මේ පොළව තියෙන්නේ සුද වැදලා කොළප්පු නේ සුද වැදලා රතු පාට තීන්ත ගාලා තියෙනවා. මම කරනවා ළමයි රිපෙයාර් එකක් නඩත්තුවක්. මොකද්ද ඒ කරන්නේ? මේ පොළව මම ඒක කඩලා අයින් කරලා තව ලක්ෂ 2ක් වියදම් කරලා මේ පොළව ටයිල් කරනවා. මේ පොළව ටයිල් කරනවා. තීන්ත ගන්න එකත් අලුත් වැඩියා වියදමක්. ටයිල් කරන එකත් අලුත් වැඩියා වියදමක්. නේද? ටයිල් කරාම ගොඩනැගිල්ලක් හදුවා කියන්නේ නැහැ. right? ටයිල් කරන එක නඩ අලුත් වැඩියා. රිපෙයාර් එකක් කරන්නේ. පොළව තීන්ත සාමාන්‍ය normal flow එක අයින් කරලා ටයිල් අල්ලනවා මේ පොළවට. එතකොට මොකද වෙන්නේ? ළමයි මේ ලක්ෂ 2 ප්‍රාග්ධනගත කරනවා. මොකද හේතුව මේ ලක්ෂ 2 නිසා මේ වත්කමේ බිල්ඩින් එකේ ඒ කියන්නේ බිල්ඩින් එකේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. නැත්නම් වටිනාකම වැඩි වෙනවා. ඒක නිසා ළමයි තීන්ත ගන්න දරපු වියදමක් වුණාට ටයිල් අල්ලන්න දරපු වියදම වත්කමට එකතු කරනවා. right? ළමයි මේවා ප්‍රායෝගික ලෝකේ ඔයාලා ගිණුම්කරණය කරන්න ගියොත් ඇත්තටම එන දේවල්. එතකොට සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ඒකට උත්තර දීගෙන යමු. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔව් පුතේ. එතකොට ළමයි අහලා තිනවා සර් එතකොට ප්‍රාග්ධන වියදම් විතරයි නේද වත්කමට එකතු කරන්නේ වර්තන වියදම් නැත්නම් පුනරාවර්තන වියදම් නැත්නම් නැවත නැවත ඇති වෙන වියදම් දාන්නේ නැහැ නේද කියලා. ඔව් පුතේ. ඔයාලා BS වල නෑ ඉකෝන් වල ඔයාලට හම්බ වෙනවා. ඔයාලට වියදම් ඔයාලට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය හදද්දී
නිෂ්පාදන මායිම් හැකියාවක් හදද්දී නේද ඔයාලට මෙහෙම ප්‍රාග්ධන වියදලුයි පුනරාවර්තන වියදලුයි කියලා තියෙනවා නේද? මේ ප්‍රාග්ධන වියදම්. ඊට පස්සේ පුනරාවර්තන වියදම්. right පුනරාවර්තන වියදම්. දැන් කිසියම් ආර්ථිකයක් ඒගොල්ලෝ මට දැන් ළමයි ආර්ථික විද්‍යාව මතක නැහැ පාඩම. හරි? හරිනම් හිතන්න මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රේ තියෙනවා. මේකට විවිධ හේතු තියෙනවා. අපි හිතමු ළමයි කිසියම් ආර්ථිකයක් එයාලගේ සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ මේ පුනරාවර්තන වියදම් වලට නම් නැවත දරන්න වෙන වියදම් වලට නම් ළමයි එයාලගේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නේද? මට දැන් මතක නෑ ළමයි. රයිට් අපි හිතමු එයාලගේ ආර්ථිකය වැඩි වෙන්නේ ළමයි බොහෝම සුළුවේ. රයිට් මේවට කියන වචනයම පොඩ්ඩක් මතක නෑ ළමයි. රයිට් බොහෝම සුළුවේ. හැබැයි ළමයි කිසියම් ආර්ථිකයක් අපි හිතමු ළමයි මේකම එයාලා ඒ ආර්ථිකය හිතන්න ළමයි කිසියම් රටක් ඒගොල්ලෝ පුනරාවර්තන වියදම් වලට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රාග්ධන වියදම් වලට දරනවා නම් ඒගොල්ලන්ගේ ආර්ථිකය ඉතාමත් වැඩිපුර ප්‍රසාරණය වෙනවා. මේක පොඩි පැත්තක් තියෙනවා තමයි මේක බලමු කල්පනා කරලා right මෙන්න මෙහෙම මේ පැත්ත තමයි වැඩි වෙන්නේ right මේ ඇවිල්ලා ප්‍රාග්ධන වියදම් හිතන්න තමයි මේගොල්ලෝ මේ නිෂ්පාදන හැකියාවයි වැඩි ප්‍රමාණයක් ප්‍රාග්ධන වියදම් වලට නම් යට කරේ ව්‍යාපාරයේ සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රාග්ධන වියදම් වලට නම් වැඩි කරේ අනාගතයේදී පුනරාවර්තන වියදම් වැඩිපුර දරන්න පුළුවන් ආර්ථිකයේ විශාල වශයෙන් එයාලගේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා කොහොමද ළමයි ඒක වෙන්නේ හිතන්න ළමයි මේ ප්‍රාග්ධන වියදම් කියන්නේ නැවත ඇති වෙන වියදම් නෙවෙයි පුනරාවර්තන වියදම් කියන්නේ නැවත ඇති වෙන වියදම් right ඔයාලා කොමර්ස් කරන්නේ හෙට අනිද්දා විභාගෙ ලියනවා ඒක නිසා ආර්ථික විද්‍යාව උනත් BS එක උනත් මේ පාඩම් අතර තියෙන සම්බන්ධතාවය අවබෝධ කරගත්තොත් ඔයාලට විභාගෙට ලේසියි right ඒක නිසා මම මේක පොඩ්ඩක් දල වශයෙන් කියලා දෙන්නම් මට තේරෙන විදිහට right හරි ළමයි එහෙනම් මොකද්ද දැන් මෙතන වෙන්නේ හිතන්න ළමයි මට ගයක් හදා ගන්න ඕන ගයක් හදනවා කියන්නේ ළමයි නැවත කරන දෙයක් නෙමෙයි හැබැයි ළමයි මට හම්බ වෙන සල්ලි වලින් මම කරන්නේ ගයක් හදනවා වෙනුවට මම ළමයි කන්න බොන්න හොඳට වියදම් right මම ළමයි කන්න බොන්න හොඳට වියදම් කරනවා මට හම්බ වෙන සල්ලි වලින් ළමයි මට අනාගතයේ මේවා නැවත ඇති වෙන වේදන් නිසා මගේ ආර්ථිකයේ දියුණු වෙන්නේ කොහොම අඩු වෙනවා දියුණු වෙයි ටිකයි දියුණු වෙයි මොකද හේතුව මම වැඩිපුර වියදම් කරලා තියෙන ළමයි කන්න බොන්න නැවත දරන වියදම් වලට විතර මගේ දේවල් වලට නෙමෙයි ප්‍රාග්ධන වියදම් වලට නෙමෙයි රටක් වුණත් එහෙමයි ළමයි මහා මාර්ග හදනවා නම් ගුවන් පාලම් හදනවා නම් හයිවේස් හදනවා නම් එයාපෝට් හදනවා නම් වරායවල් හදනවා නම් right ඒගොල්ලෝ මේ ප්‍රාග්ධන වියදම් වලට තමයි වැඩිපුර ඒගොල්ලන්ගේ සම්පත් යොදවලා තියෙන්නේ මුල් කාලේ හරි අමාරුයි ළමයි හැබැයි යාලා පුනරාවර්තන වියදම් අඩු කරලා තියෙන්නේ කොහොමද එයාලා අනබුන එක අමාරුවෙන් එයාලා දරා ගන්නවා නේද වැටුප් ප්‍රශ්න දරා ගන්නවා ආර්ථිකේ මොකද වෙන්නේ ප්‍රාග්ධන වියදම් වැඩි නැවත දරන පුනරාවර්තන වියදම් වලට වඩා දැන් මොකද වෙන්නේ ළමයි කාලයක් යද්දී දැන් ළමයි ආයේ පාරවල් හදන්න ඕනේ ආයේ ගුවන් තොටුපළවල් හදන්න ඕනේ ආයේ මහ නේද ඊට පස්සේ වරායවල් හදන්න ඕනේ දැන් මොකද වෙන්නේ පස්සේ ඒව හදලා ඉවරුනාට පස්සේ අපිට පුළුවන් ඒවට දැන් ආයේ වියදම් දරන්න නැති නිසා පුනරාවර්තන වියදම් වැඩි කරන්න මොකද හේතුව දැන් ළමයි ආර්ථිකයේ අපිට මේ වයින්ුත් ආදායම් වෙනවා ප්‍රාග්ධන වියදම් වලුත් ආදායම් වෙනවා ඒක නිසා ළමයි ප්‍රාග්ධන වියදම් ආදායම් වෙන නිසා නිෂ්පාදන හැකියාව මායිකාපය ලකුණට විතරනවා වැඩිපුර නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා මොකද මේ වය වරායවල් වලින් දැන් ප්‍රතිලාභ ලැබෙනවා නේද ගුවන් තොටුපළවල් වලින් ප්‍රතිලාභ ලැබෙනවා ඒවල් දීලා හොඳට කාලා බීලා ඉන්න පුළුවන් ළමයි මොකද ආර්ථිකයේ ප්‍රසාරණය
එහෙනම් ළමයි මම අමාරුවෙන් හරි මගේ මුදල් මට ලැබෙන මුදල් මම ගේ හදන්න යට කරා නම් පළතුරු ටිකක් අඩු කරලා හරි මේ ගේ හදලා ඉවරනාට පස්සේ මට හම්බ වෙන සම්පූර්ණ මුදලම උනත් මට කන්න බොන්න අනිකුත් දේවල් වලට වියදම් කරන්න පුළුවන්. මගේ ආර්ථිකයේ ප්‍රසාරණය වෙනවා. ප්‍රාග්ධන වියදම් දරන්න ඕනේ නැහැ. රයිට්? අන්න ඒක නිසා ළමයි මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට ඔය කිව් එකෙන් කොටසක් මම අයදලා ගත්තා. හරි ළමයි. එහෙනම් අන්න අර කියපු වත්කමකට එකතු කරන්න ඕනේ වියදම් තියෙනවා. ඒවා අපි ප්‍රාග්ධන වියදම් විදියට අඳුර ගන්න නිසා වත්කමේ පිරිවැයට එකතු කරන නිසා එවැනි වියදම් විදියට අපි අඳුරගන්නේ නැහැ. අපි මේ කතා කරේ වියදමක් නොවන දේවල් ගැන තමයි කතා කරේ. එතකොට එහෙනම් ප්‍රාග්ධනගත කළ යුතු වියදම් අපි වියදමක් විදියට හඳුනගන්නේ නැහැ. ඒවා වත්කමේ වටිනාකමට එකතු වෙන නිසා අවසානයේ ඒක වත්කමේ පිරිවැයට එකතු වෙනවා. ඒක වත්කමක් බවට පත් වෙනවා. රයිට්? හරි ළමයි. එහෙනම් අපි ලියාගමු පොඩි නෝට් එකක් ලියන්න තියෙනවා. විපුණට ලොකු ප්‍රශ්නයක් තිබුණා ගොඩ දවසක ඉඳන්. ඔන්න ඔය වියදම් ටික නියමයිස හොඳට තේරුණා. හරි. විපුණගේ උත්තරෙත් හරි. හරි ළමයි අපි ටියුට් එකට යමු. අපිට ලියන්න ටිකක් තියෙනවා. මට ළමයි කවුරු හරි මැසේජ් එකක් දාන්න කලින් ටික ලියලා ඉතිරි කරලා ඇත්තේ නේ. කලින් ටික ලිව්වනේ ණය ගෙවීම සහ ණය හිමියට ගෙවීම. මැසේජ් එකක් දාන්න ඕන නම් ඉතින් අපි ලිව්වද කලින් ටික? බලමු. නෑ සර්. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. මම ගැනිලි ගැන අයිතිකරුවන්ට කරනු ලබන ගෙවීම් කිව්වා නේද? මම ලියලා නැත්තේ මෙන්න මේ ජංගම නොවන වත්කම් අත්පත් කර ගැනීමට කරනු ලබන ගෙවීම් මේ. රයිට්. නැත්තම් අපි එනවා ලියමු ළමයි කලින් පිටුවේ. ඒ කලින් ගිය ළමයි දන්නෙත් නෑ කියලා දාන්න. හරි ළමයි කවන්නේ. අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරි අන්තිම හරියට ගියේ නේද? ඔය ඔයා කතා කරේ 12:45ට විතර. හරි. ලියා ගන්න ළමයි අයිතිකරුවන්ට කරනු ලබන ගෙවීම් වල ගැනිලි සහ ලාභාංශ ගැනිලි සහ ලාභාංශ ගැනිලි සහ ලාභාංශ අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරීම් බැවිනි. ඇයි ඒවා ලියන්නේ නැත්තේ කියලා. ඇයි ඒවා වියදම් විදියට ගන්නෙ නැත්තේ කියලා අහන්නේ. කියන්නේ අපි. ඒ කියන්නේ ළමයි ගැනිලි සහ ලාභාංශ. ලාභාංශ කියන්නේ ලාභය බෙදන ක්‍රමයක්. ගැනිලි සහ ලාභාංශ අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරීම් නිසා අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරීම් නිසා ගැනිලි සහ ලාභාංශ හරි ළමයි. ඊළඟට අපි බලමු. ඇයි ණය ගෙවීම නැත්නම් ණය හිමියන්ට ගෙවීම වියදම් විදියට හඳුනාගන්නේ නැත්තේ කියලා. ලියා ගන්න ළමයි. ණය ගෙවීම සහ ණය ගෙවීම සහ ණය ගෙවීම සහ ණය හිමියන්ට ගෙවීම ණය ගෙවීම සහ ණය හිමියන්ට ගෙවීම තුලින් ණය හිමියන්ට ගෙවීම තුලින් වත්කම් අඩු වුවද ඒහා සමාන වගකීමක් අඩුවන බැරි වත්කම් අඩු වුවද
ඒහා සමාන වගකීමක් අඩුවන බැවින් ඒහා සමාන වගකීමක් අඩුවන බැවින් එය වියදමක් ලෙස හඳුනා නොගැනේ. එය වියදමක් ලෙස හඳුනා නොගැනේ. ඒ සඳහා වැඩිපුර ගෙවනු ලබන ඒ සඳහා වැඩිපුර ගෙවනු ලබන ඒ සඳහා වැඩිපුර ගෙවනු ලබන පොලී ප්‍රමාණය 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 වියදම් ලෙස හඳුනා ගැනේ. වියදම් ලෙස හඳුනා ගැනේ. වියදම් ලෙස හඳුනා ගැනේ. හරිනම් ඒකෙන් කියන්නේ ළමයි ඔයාලට සාමාන්‍යයෙන් පන්තික නම් අනිවාර්යෙන් මොක ගැන විස්තරයක් කියලිවලා නේද? අපි වියදම් විදිහට හඳුනගන්නේ ණය ගෙවීම හෝ ණය මියන්ට ගෙවීම. එච්චරයි කතාව. ඒක තමයි කතාව. ඇයි එහෙම කරන්න කියන එක තමයි පොඩ්ඩක් මම ඔය විස්තරෙන් දීලා තින්නේ. ඒ කියන්නේ ළමයි අපේ වියදමක් විදිහට හඳුනා ගන්න නිර්වචනයේට වියදමක් විදිහට හඳුනා ගන්න නිර්වචනයේට අදාළ නැති නිසා ඒක වියදමක් විදිහට අපි හඳුනාගන්නේ නැත්තේ. තවත් හේතු තියෙනවා ළමයි. රයිට්? එහෙනම් අපි ඊළඟ එක ලියාගමු ළමයි. ජංගම නොවන වත්කමක් අත්පත් කර ගැනීමට කරනු ලබන වියදම්. ලියා ගන්න ළමයි. ජංගම නොවන වත්කම ජංගම නොවන වත්කම ජංගම නොවන වත්කම අත්පත් කරගත් අවස්ථාවේ සිට ජංගම නොවන වත්කම අත්පත් කරගත් අවස්ථාවේ සිට එහෙම නැත්නම් මිලදීගත් අවස්ථාවේ සිට දෙකෙන් එකක් අත්පත් කරගත් අවස්ථාවේ සිට අත්පත් කරගත් අවස්ථාවේ සිට ව්‍යාපාර ස්ථානයට ගෙනවි සවිකර භාවිතයට සුදුසු තත්ත්වයට පත් කරනා තුරු භාවිතයට සුදුසු තත්ත්වයට පත් කරනා තුරු භාවිතයට සුදුසු තත්ත්වයට පත් කරනා තුරු දරූ සියලු වියදම් ව්‍යාපාරයේ වියදමක් ලෙස හඳුනා නොගෙන ව්‍යාපාරයේ වියදමක් ලෙස හඳුනා නොගෙන ඒවා වත්කමේ පිරිවැයට එකතු කරනු ලබයි. ඒවා වත්කමේ පිරිවැයට එකතු කරනු ලබයි. right උදාහරණයක් විදිහට ඕන ලියා ගන්න ළමයි යන්ත්‍රය ආයේ කමන්නේ උදාහරණයක් විදිහට ලියා ගන්න යන්ත්‍රයේ ගැනුම් මිල පැටවීමේ හා බෑමේ වියදම් සවිකිරීමේ ගාස්තු වැනි
වියදම්. සවිකිරීමේ ගාස්තු වැනි වියදම්. හරි ළමයි එහෙනම් ඊළඟ එක ස්ථාවර වත්කම් වැඩි දියුණු කිරීමට කරනු ලබන ගෙවීම්. යාගන්න ළමයි කිසියම් ජංගම නොවන වත්කමක ධාරිතාවය ඵලදායී ජීව කාලය හෝ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා කරනු ලබන ගෙවීම්. කිසියම් ජංගම නොවන වත්කමක ධාරිතාවය ඵලදායීතාවය හෝ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා කරනු ලබන ගෙවීම්. වියදමක් ලෙස හඳුනා නොගෙන ඒවා වත්කමේ පිරිවැයට එකතු කරනු ලැබේ. මේවා ප්‍රාග්ධන වියදම් ලෙස හඳුන්වනු ලබයි. හරි පුතේ ආයි කියන්න කිසියම් ජංගම නොවන වත්කමක ධාරිතාවය ඵලදායීතාවය හෝ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා කරනු ලබන ගෙවීම් වියදමක් ලෙස හඳුනා නොගෙන ඒවා වත්කමේ පිරිවැයට එකතු කරනු ලැබේ. මේවා ප්‍රාග්ධන වියදම් ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් විදිහට ලියා ගන්න ළමයි. යන්ත්‍රයකට නව මෝටරයක් සවිකිරීම. හරි ළමයි. එහෙනම් ඒ ටිකත් ඉවරයි. හරි. එහෙනම් ළමයි අපි පොඩි හරි අන්තිම එක කතා කරමු ළමයි. ඔය ආදායම් වියදම් ගැනත් කතා කරපු නිසා ඊළඟට තියෙනවා ළමයි ලාභය සම්බන්ධයෙන්. right. මොකද ළමයි ලාභය කියන්නේ මොකක්ද කියලා නේද? අපි දැන් වත්කම් වගකීම් ආදායම් වියදම් විස්තර අපි සියල්ල කතා කරලා ගිණුම් කරන මූලිකාංග ටික කතා කරලා ඉවරයි. එතකොට ළමයි ගිණුම් කරන මූලිකාංග වලදී අපි ලාභය කියන එක කතා කරා හිමිකමට සම්බන්ධයි. මොකද්ද ලාභය කියන්නේ? හිමිකම කියන්නේ අයිතිකරුවන් යදු ප්‍රාග්ධනයේ දන ව්‍යාපාරයේ විසින් උපයාගත් ලාභය. එහෙනම් ළමයි මේ ව්‍යාපාරය මෙහිම් කටයුතු තුලින් අවසානයේ ජනිත කරන ප්‍රතිඵලය තමයි ලාභය නැත්නම් අලාභය. හොඳ ප්‍රතිඵලයක් නම් ලාභය නරක ප්‍රතිඵලයක් නම් අලාභය. right? එහෙනම් ළමයි මේක තමයි අයිතිකරු බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය. එහෙනම් මේ ලාභය හැදෙන්නේ කොහොමද? කිසියම් නිශ්චිත ගිණුම් කරන කාල පරිච්ඡේදයක ව්‍යාපාරයේ ආදායම් අඩු කරනවා වියදම්. වැදගත් වචනේ කිසියම් නිශ්චිත ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුළදී. එහෙනම් ළමයි ලාභය හෝ අලාභය අපිට හොයන්න වෙන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක්. දවසේ ලාභය හෝ අලාභය හොයන්න හැකි. සතියක ලාභය හෝ අලාභය හොයන්න හැකි. මාසයක ලාභය හෝ අලාභය හොයන්න හැකි නේද? මාස 3ක, මාස 6ක, මාස 9ක, අවුරුදු 10ක පුළුවන්. සලකා බලනු ලබන කාල පරිච්ඡේදයට ඒ කාල පරිච්ඡේදයට අදාළ ආදායම් වලින් ඒ කාල පරිච්ඡේදයට අදාළ වියදම් අපි අඩු කරන්න ඕනේ. ඒකයි ළමයි ගිණුම් කරන මූලිකාංග වල නිර්වචනයේදී ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් පටන් ගන්න කොහොමද? ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුල ව්‍යාපාරය තුලට ගලාගෙන නැත්නම් ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුල ව්‍යාපාරයෙන් බැහැරට ගලාගෙන යන නිර්වචනය පටන් ගන්නදී
ගිණුම් කරන කාල පරිච්ඡේදයක් කියන වචනේ දීලා තින්නේ එකයි. එහෙනම් ආදායම් වියදම් ගැන අපි දැන් දන්නවා. ලාභය කියන්නේ එහෙනම් ළමයි සරලව ආදායම ඉක්මවා ගිය වියදමට අපි කියනවා ලාභය කියලා. වියදම ඉක්මවා ගිය ආදායමට අපි කියනවා ලාභය. මේක ඔයාලට කියලා දෙන්න තරම් නේද? ඔයාලා ඒක දන්නවා. right? ආදායම වැඩි නම් ලාභයක් තියෙන වියදමට වඩා. ආදායමට වඩා වියදම වැඩි නම් අලාභයක් තියෙන ව්‍යාපාරය. right? අපි එනවා ළමයි නෝට් එකට ගිහිල්ලා පොඩ්ඩක් තියෙනවා කියවන්න කොටසක් තියෙනවා මොකද්ද? ලාභය හෝ අලාභය profit or loss. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලයේවත් කාර්ය සාධනය මනිනු ලබන්නේ ආදායම් ප්‍රකාශය අරහා කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය මැනීමෙන්. එමගින් කාලච්ඡේදයේ ආදායම හා වියදම අතර වෙනස. එහෙනම් ආදායම සහ වියදම අතර වෙනස තමයි එක්ක ලාභය නැත්නම් අලාභය වෙන්නේ. එහෙනම් මේ දෙක ලාභය හෝ අලාභය වෙන්නේ අපි ආදායම් ප්‍රකාශයෙන් ව්‍යාපාරයේ කාර්ය සාධනය හෝ නැත්නම් මෙහෙයුම් ප්‍රතිඵලය හොයන්නේ මූල්‍ය දත්ත ප්‍රකාශ මූල්‍ය වාර්තා කට්ටලේ ආදායම් ප්‍රකාශය. right ළමයි. එහෙනම් ඒක තමයි අපි ලාභය කියන්නේ. එහෙනම් ළමයි ඔකේ පොඩි ලියා ගන්න තරක් තියෙනවා. මොකද්ද? ලාභය කියන්නේ මොකද්ද කියලා. ලාභයට ලියන්න ළමයි. කිසියම් ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුල ඉඩක් තියෙනවා ළමයි. කිසියම් ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුල වියදම ඉක්මවා ගිය ආදායම වියදම ඉක්මවා ගිය ආදායම කියලා දාගන්න. ඒක තමයි අපි ලාභය කියන්නේ. කිසියම් ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුල වියදම ඉක්මවා ගිය ආදායම අපි ඒකට කියනවා ළමයි ලාභය කියලා. අලාභයට ලියා ගන්න ළමයි. කිසියම් ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුල කිසියම් ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුල ගිණුම් කරන කාල පරිච්ඡේදයක් තුල ආදායම ඉක්මවා ගිය වියදම ආදායම ඉක්මවා ගිය වියදම අලාභය. right? හරි ලියා ගන්න ඇති හැමෝම. එහෙනම් ළමයි බලමු. ඒද ආදායම් වියදම් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ආදායම right මේකේ තව කතාවක් තියෙනවා ළමයි. මේවා ආදායම් සහ වියදම් හිමිකම වැඩි වෙන්න හෝ අඩු වෙන්න බලපානවා. මොකද හේතුව ළමයි ලාභය නැත්නම් ලාභය අලාභය ලාභය හෝ අලාභය නිසා හිමිකමට බලපානවා. මොකද ව්‍යාපාර කටයුතු වල ලැබෙන ලාභය හොඳ මෙහෙයුම් ප්‍රතිඵලයක් නෑ. ඒක හිමිකම වැඩි වෙන්න දායක වෙනවා. ඒ වගේම තමයි ළමයි මෙහෙයුම් ප්‍රතිඵලය අලාභයක් නම් වැඩේ නරක අතර නම් යන්නේ ඒ පාඩුවත් විඳ දරා ගන්න අය කරගන්නේ හිමිකම. ඊළඟ ඒක විඳ දරා ගන්න හිමිකම ව්‍යාපාරයේ අයිතිකරුන්ට තියෙන හිමිකම අඩු වෙනවා. ඊළඟ අපිට තේරෙනවා ලාභය නිසා හිමිකම වැඩි වෙනවා. අලාභය නිසා හිමිකම අඩු වෙනවා. right? එහෙනම් මේක නිසා ලාභය වැඩි වෙන්න ආදායම වැඩි වෙන එක බලපානවා. අලාභය වැඩි වෙන්න වියදම් වැඩි වෙන එක බලපානවා. ලාභයට වඩා වියදම් වැඩි නම් අලාභයක්. වියදමට වඩා ආදායම වැඩි නම් ලාභයක්. එහෙනම් ළමයි හිමිකම අයිතිකරුගේ අයිතිය. හිමිකම වැඩි වෙන්න බලපානවා. ආදායම් හිමිකම වැඩි කරන්න බලපානවා. වියදම් හිමිකම අඩු කරන්න බලපානවා. ලාභයේ හිමිකම වැඩි කරන්න බලපානවා. අලාභයේ හිමිකම අඩු කරන්න බලපානවා. අපි ඔය ටික ඉස්සරහට කතා කරමු ලා. right? හරි. නමුත් ආදායම් වියදම් විසින් ඍජුවම හිමිකම right. මොකද්ද කියන්නේ? ආදායම් හා වියදම් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ආදායම් හිමිකම වැඩි කිරීමටත් වියදම් හිමිකම අඩු කිරීමටත් හේතු වන බව පැහැදිලි. right? නමුත් ආදායම් හා වියදම් විසින් ඍජුවම හිමිකම ඉහළ පහළ දැමීමට මැදිහත් නොවන අතර එය ලාභය හෝ අලාභය හරහා වක්‍රව සිදු කරනු ලබයි. ඒ අනුව ලාභයේ හිමිකම ඉහළ නැංවීමටත් අලාභයේ හිමිකම පහළ නැංවීමටත් එනවා තමයි මේ ඇත්තටම ආදායම් වියදම් කියන්නේ ඍජුවම හිමිකම අඩු වැඩි කරන එකක් නෙවෙයි. හරියට බැලුවොත් මේ දෙකේ සුද්ධ ප්‍රතිඵලය එක්ක ලාභය වෙන්න පුළුවන් අලාභය වෙන්න පුළුවන්. එහෙනම් මේවා නිසා වක්‍රව තමයි හිමිකම අඩු වැඩි කරන්නේ. හැබැයි මේ ලාභය හෝ අලාභය නිසා ඍජුවම හිමිකම අඩු වැඩි කරනවා. right? අයිතිකරු විසින් ව්‍යාපාරික අවදානම් දරමින් සම්පත්වදවා අපේක්ෂා කරනු ලබන ප්‍රතිලාභයේ ලාභය වන අතර අනපේක්ෂිත ලෙස අලාභයක් සිදු වුණොත් ඉද දරා ගනි. ඒකත් ඕකේ. right ළමයි එහෙනම් අපිට ඔයාලට වැඩ කරන්න තියෙන ගමන
දැන් පටන් ගන්නවා ළමයි. පොඩි සරල අභ්‍යාසයක් තියෙන අභ්‍යාස අංක 1 තියෙනවා ළමයි. අපි වත්කම් ගැන කතා කරා සමහර වෙලාවට ළමයින්ට මේවා ගොඩාක් සරල වෙන්න පුළුවන්. අවන්නෑ ළමයි අපි ගොඩාක් සරල තැන ඉඳන් ගොඩාක් සංකීර්ණ තැනට අපි යනවා. ඒක නිසා. right? ළමයි මෙතන එහෙනම් අපි ඉගෙනගත්තු දේවලුත් එක්ක බලන්න අපිට තියෙනවා ළමයි නේද? මොකද්ද කියලා තියෙන්නේ? පහත දක්වා ඇති පළවෙනි අභ්‍යාසය කරන්න ළමයි හරි ලකුණක් දාගන්න. පළවෙනි අභ්‍යාසය කරන්න මොනවාද මේ දීලා තියෙන හැම අයිතමෙන්ම කාලය අනුව ජංගමද ජංගම නොවනද කියලා ටික එකක් දාන්න. භෞතික පැවැත්ම අනුව ස්පෘශ්‍යද අස්පෘශ්‍යද කියලා ටික එකක් දාන්න. ඊට පස්සේ මේ ටික කතා කරමු. විනාඩියක් අරගෙන ඒක කරන්න. මම කැමතියි ළමයි දෙවෙනි අභ්‍යාසයේ තුන්වෙනි අභ්‍යාසයේ 1 2 3 4යි. ඔන්න ඔය 4 කරන්න මම ටක් ගාලා කතා කරනවා. මොකද මේවා ඔයාලා මේ වෙද්දි කරලා තියෙන්න ඕනේ. විනාඩි 2ක් අරගෙන try එකක් දෙන්න. කරලා නැති කෙනෙක් ඉන්නවා නම් විනාඩි 2යි දෙන්න. හරි ළමයි ඒක ඔයාලට ගොඩාක් සංකීර්ණ එකක් නෙමෙයි නිසා අපි කතා කරගෙන යමු. කොහොමද ධම්ම කතා කරමු ළමයි. ඉඩම් කියන එක ළමයි ඔයාලා දන්නවා මම ලයිස්තුව කියන්න. ඉඩම් තියෙනවා ගොඩනැගිලි අපි කමන්නේ. ඉඩම් කියන්නේ ජංගම නොවන වත්කමක්. ඒක දීර්ඝකාලීන වත්කමක්. ඔයාලා දන්නවා. ස්පෘශ්‍ය වත්කමක්. ස්පෘශ්‍ය කියන්නේ ළමයි ස්පර්ශ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ ජංගමද ජංගම නොවනද කියන එක නම් ලොකු ප්‍රශ්නයක් නැද්ද? නමුත් සමහර තැන්වල සමහර ළමයින්ට මේක අස්පෘශ්‍යද ස්පෘශ්‍යද කියන එකේ පොඩි ගැටලු තියෙන්න පුළුවන්. ඒක නිසා මම එකින් එක පැහැදිලි කරගෙන යන්නම්. ඉඩම් කියන්නේ ළමයි ජංගම නොවන වත්කමක් කියලා අපි දන්නවා. දිගු කාලීන වත්කමක්. ඊට පස්සේ මේක ස්පෘශ්‍ය වත්කමක් ළමයි. මොකද ඉඩමට ගිහිල්ලා භූමිය ස්පර්ශ කරලා බලන්න පුළුවන්. අනිකුත් ඉඩම් වලින් පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. නේද? පියවි ඇහැට පේනවා මේක තමයි ඉඩම කියලා. නේද? ඉඩම් අස්පෘශ්‍ය වුණා නම් නේද අපි මවාගෙන ඉන්නවා හරියට දිව්‍ය ලෝකෙවල. නේ? එහෙනම් ඉඩම ස්පෘශ්‍ය වත්කමක් ජංගම නොවන වත්කමක්. ගොඩනැගිලිත් එහෙමයි ළමයි. ගොඩනැගිලිත් ජංගම නොවන වත්කමක් ස්පෘශ්‍ය වත්කමක්. භෞතික පැවැත්මක් තියෙනවා. මෝටර රථත් එහෙමයි. ජංගම නොවන වත්කමක් ස්පෘශ්‍ය වත්කමක්. ඊට පස්සේ යන්ත්‍රත් එහෙමයි ජංගම නොවන වත්කමක් ස්පෘශ්‍ය වත්කමක්. ඊට පස්සේ ළමයි උපකරණත් එහෙමයි ළමයි ජංගම නොවන වත්කමක් ස්පෘශ්‍ය වත්කමක්. ඊට පස්සේ ලීබඩු එහෙම නැත්නම් ගෘහ භාණ්ඩ කාර්යාල උපකරණ වගේ දේවලුත් තියෙන්න පුළුවන් ළමයි. ඒවත් දිගු කාලීන වත්කම්. ඒ කියන්නේ ජංගම නොවන වත්කමක්.
ස්පෘශ්‍ය වත්කමක් භෞතික පැවැත්මක් තියෙනවා ස්පර්ශ කරන්න පුළුවන් ඇහැට පේනවා අනිකුත් වත්කම් සමග පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. පරිගණකත් එහෙමයි ළමයි. ජංගම නොවන වත්කම ස්පෘශ්‍ය වත්කම. හරි ළමයි. ඊට අමතරව ළමයි පරිගණක මෘදුකාංග. පරිගණක මෘදුකාංග ළමයි මෙහෙම දෙයක් තියෙනවා. සමහර සමහර softwares තියෙනවා ළමයි. ඔයාලා බලන්න ඔය ජංගමද ජංගම නොවනද කියලා හරියටම බැලුවොත් වෙන්නේ ඒක අපේ ලයිසන් එක කොච්චර කාලයක් තියෙනවද නැත්නම් ඒ software එක කොච්චර කාලයක් අපි භාවිතා කරනවද කියන එකේ කාලය අනුව. නමුත් ළමයි සමහර නේද? ඔය දැන් Zoom app එක ලයිසන් එක අරගෙන තියෙන්නේ මම. නමුත් මම මාසෙන් මාසෙට රිනිව් කරනවා. ගාස්තු ගෙව. ඉතින් ළමයි මේක මම తాවකාලික මගේ අරමුණ ව්‍යාපාරයේ අරමුණ මාස 3කට නම් පාවිච්චි කරන්න ඒක ජංගම වෙනවා. නැත්නම් ලයිසන් එක දෙන්නේ මේ වගේ නම්. හැබැයි ළමයි මේක සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක අපිට ගන්න වෙන්නේ පොදුවේ ජංගම නොවන කියන පදනමට මෘදුකාංගය සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් ව්‍යාපාරයක් භාවිතා කරනවා. එහෙනම් ළමයි පරිගණක මෘදුකාංග කියන්නේ computer softwares right? එහෙනම් ළමයි ඔයාලා MS Word දන්නවා, Excel දන්නවා, PowerPoint Access නේද? මේ වගේ දේවල් සරලව කිව්වොත් එහෙනම් ඒවත් office package එක. ඒක මෘදුකාංගයක්. එහෙනම් ළමයි එවැනි එකක් පරිගණක මෘදුකාංගයක් ජංගම නොවන වත්කමක් වෙනවා. දැන් ළමයි ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. මේක ස්පෘශ්‍යද අස්පෘශ්‍යද කියලා. ළමයි accounting software එක අස්පෘශ්‍ය වත්කමක්. මොකද අපිට වෙන්නේ අපිට ඉන්ටර්ෆේස් එකක් නැත්නම් අතුරු මුහුණතක් කියලා කියනවා. අතුරු මුහුණතක් කියලා කියනවා. අන්නේ අතුරු මුහුණත තමයි අපිට වෙන්නේ. එහෙනම් ළමයි මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? පරිගණක මෘදුකාංගයක් කියන්නේ මොකක්ද? ස්පෘශ්‍ය අස්පෘශ්‍ය වත්කමක් අපිට පියවිය හැට පේන්නේ නැහැ ස්පර්ශ කරන්න බෑ අනිකුත් වත්කම් සමග පැහැදිලිව හඳුනා ගන්න බෑ. පරිගණකයේ මොනිටරේ අපිට පේනවා මෙන්න මේක තමයි software එක මෙහෙමයි කියලා. නමුත් ඒක අස්පෘශ්‍ය වත්කම් ඥානයට තමයි වැටෙන්නේ. ඊට පස්සේ ළමයි කීර්ති නාමය. කීර්ති නාමය කියන්නේ ළමයි දීර්ඝකාලීන වත්කමක්. අපි ඒකට කියනවා ඒකත් අස්පෘශ්‍ය වත්කමක්. අපි උදාහරණ වලට ලිව්වා. කීර්ති නාමය කියන්නේ අස්පෘශ්‍ය වත්කමක්. වෙළඳ ලකුණ. වෙළඳ ලකුණත් එහෙමයි ළමයි. වෙළඳ ලකුණ ජංගම නොවන වත්කමක් අස්පෘශ්‍ය වත්කමක්. ස්වාධිකාරයත් එහෙමයි ළමයි. ජංගම නොවන වත්කමක් අස්පෘශ්‍ය වත්කමක්. ඊට පස්සේ තොගය. තොගය කියන්නේ ළමයි ජංගම වත්කමක්. right? හැබැයි ළමයි තොගය ස්පෘශ්‍ය වත්කමක්. ස්පර්ශ කිරීමේ හැකියාව තියෙනවා භෞතික පැවැත්මක් තියෙනවා තොගය. වෙළඳ ණය ගැතියෝ. වෙළඳ ණය ගැතියෝ ජංගම වත්කමක්. අස්පෘශ්‍ය වත්කමක්. ණය ගැතියා කියන මිනිස්සයා පෙන්වන්න ළමයි ණය ගැති බෑවේ අපිට ස්පර්ශ කරන්න බෑ. එහෙනම් අස්පෘශ්‍ය වත්කමක්. වෙළඳ නොවන ණය ගැතියෝ ඒකත් ළමයි ජංගම වත්කමක්. ඒකත් ළමයි බලන්න වෙනවා වෙළඳ නොවන ණය ගැතියෙක් නම් ඒ ණය පියවීමට ගත වෙන කාලය වසරකට වඩා වැඩි නම් අපිට ඒගොල්ලෝ ගෙවන්න තියෙන කාලය අපි නියුසුමේම තියනවා නම් වසර 2කින් ගෙවන්න කියලා ඒ වුණොත් ඒක ජංගම නොවන වෙනවා. හැබැයි පොදුවේ සමස්තයක් විදිහට ගත්තාම වෙළඳ නොවන ණය ගැතියෝ අපි ගන්නේ ජංගම වත්කම් යටතට. එහෙනම් ළමයි වෙළඳ නොවන ණය ගැතියෝ ජංගම වත්කම අස්පෘශ්‍ය වත්කම. කෙටි කාලීන ආයෝජන වචනෙන්ම දීලා තියෙන නිසා කෙටි කාලීන ආයෝජන කියලා අපිට පුළුවන් ජංගම වත්කම් යටතට ගන්න. ජංගම වත්කම අස්පෘශ්‍ය වත්කම මේ බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා ස්ථාවර තැන්පතුවක්. නැත්තම් භාණ්ඩාගාර බිල්පත් මිලදී අරගෙන තිනවා. ඒ කොලේ නැත්තම් සර්ටිෆිකේට් එක අපිට අතට තිබුණාද ඒ වටිනාකම ඒක නැත්තම් ඒ ආයෝජනය අස්පෘශ්‍යයි. ලැබිය යුතු ආදායම් ජංගම වත්කම ලැබිය යුතුයි. ජංගම වත්කම අස්පෘශ්‍ය වත්කම. ලැබිය යුතු ආදායම් අස්පෘශ්‍ය වත්කම. කලින් කළ නැත්තම් ගෙවූ වියදම් ඒකත් ජංගම වත්කම අස්පෘශ්‍ය වත්කම. ඊට පස්සේ ළමයි දීර්ඝකාලීන ආයෝජන වචනෙන්ම දෙන නිසා දීර්ඝකාලීනයි කියලා. ඒ කියන්නේ ජංගම නොවන වත්කම අස්පෘශ්‍ය වත්කම. ඊට පස්සේ ළමයි මුදල් බැංකු මුදල් ශේෂය. බැංකුවේ තියෙන මුදල් ශේෂය ළමයි ජංගම වත්කමක් වගේම අස්පෘශ්‍යයි. බැංකුවේ තියෙන එක අපිට ස්පර්ශ කරන්න බෑ. අතති මුදල් ශේෂය ළමයි ජංගම වත්කම ස්පෘශ්‍ය වත්කම.
එහෙනම් ස්පෘශ්‍ය වත්කම. හරි ළමයි. එහෙනම් අපි දෙවෙනි අභ්‍යාසයට යමු. ඒකේ තියෙන්නේ මොනවාද? දෙවෙනි අභ්‍යාසය තියෙනවා. පහත දැක්කන වගකීම් කාලය පදනම් කරගෙන ජංගම හෝ ජංගම නොවන ලෙස වර්ග කර ඊට අදාළ තීරුව ඉදිරියෙන් දක්වන්න. විනාඩියක් වගේ ගන්න ළමයි. හරි ළමයි. අපි වැඩේට බහෙමු. එහෙනම් ළමයි කලින් තිබුණේ වත්කම් තිබුණා. වත්කම් නම් වර්ගීකරණයේ වර්ග දෙකකට තිබුණා නේද? භෞතික බයත්මයි කාලයයි අනුව. එහෙනම් අපි මේ විදිහට බෙදලා ගත්තා. මේවා ළමයි වැදගත් වෙන්නේ ඔයාලට. මම කිව්වනේ අපි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමු. හැම කරුණක්ම අපිට වැදගත්. මොකද හේතුව ගොඩක් අය මට දෙවෙනි පේපර් එකේ සමාගම් ගණන් ටික හදන්න දුන්නොත් ඇති සර් නැත්නම් දෙවෙනි පේපර් එකේ මේ ටික නේද? නැත්නම් අපි පළවෙනි පේපර් එක ගැන ලොකු අවධානයක් තියන්නේ නැහැ. නමුත් ළමයි අපිට තේරෙනවා ලකුණු දෙන්නේ මේ දෙකෙන්ම. එහෙනම් අපි මේ පේපර්ස් දෙකම අපිට වැදගත්. එහෙනම් මේ පේපර්ස් දෙකෙන්ම ගන්න පුළුවන් උපරිම ලකුණු ටික ගන්න නම් මේ පළවෙනි පේපරේට අපි හොඳ සූදානමක් තියෙන්න ඕනේ ළමයි. ඒක නිසා ඔයාලා ඒකටත් ලෑස්ති වෙන්න ඕනේ. නිසා තමයි මේ වගේ සුළු පොඩි දේවල් උනත් මම දාලා තින්නේ. හරි ළමයි. එහෙනම් මෙතන තියෙන්නේ කාලය පදනම් කරගෙන ජංගම වගකීමක්ද ජංගම නොවනද කියලා හරි ලකුණක් දාගෙන යන්න ළමයි. කමක් නැහැ ලියන්න තියෙන්නේ නැත්නම් ලියන්න කමක් නැහැ. මොකද ළමයි වෙළඳ ණය හිමියෝ ඔයාලා දන්නවා ජංගම වගකීමක්. වෙනත් ණය හිමියෝ ජංගම වගකීමක්. බැංකු අයිරාව මීට කලින් අපි අහලා නැහැ. ඔයාලා නම් අහලා තියෙන්නේ නේද? ළමයි බැංකු අයිරාව කියන්නේ සම්බන්ධ වෙන ඔයිච්ච ළමෙක් කවුරු හරි ඉන්නවා සම්බන්ධ කියන්නේ මේ පළවෙනි වතාවට වෙනත් විෂය ධාරාවකින් හදාලා දැන් අපේ පන්තියට සම්බන්ධ වෙලා මේ පාර කොමර්ස් කරන්න බලාපොරොත්තු වෙන්න අයත් ඉන්නවා බයෝ කරලා නේද? බයෝ සයන්ස් කරලා තර්ඩ් ෂයි එක වෙන්න පුළුවන් නැත්නම් සෙකන්ඩ් ෂයි එක කොමර්ස් කරන ළමයිනුත් ඉන්නවා මේ පන්තියේ. යන්නේ ඒගොල්ලෝ වෙනුවෙන් මම පොඩ්ඩක් මතක් කරන්නම්. ළමයි බැංකු අයිරාවක් කියන්නේ අපිට චෙක්පත් හරහා ගනුදෙනු කරන්න හම්බ වෙනවා බැංකුවකදී. හරි? චෙක්පත් හරහා කරන්ට් account එකක් නැත්නම් ජංගම ගිණුමක් විවෘත කරාට පස්සේ අපි මේ බැංකුවත් එක්ක හිතවත් වුණාම ඒ කියන්නේ අපිට කරන්ට් account එකේදී අපිට අමතර පහසුකමක් දෙනවා බැංකුව අයිරා පහසුකම කියලා. අයිරා පහසුකම කියන්නේ අපේ ගිණුමේ තියෙන ශේෂය ඉක්මවා චෙක්පත් ලිවීමට ඇති හැකියාව නැත්නම් ඍණ ශේෂයක් යන්න පුළුවන්. හරියට බැංකුව අපිට කෙටි කාලීන ණයක් දෙනවා හා සමානයි. ඒ කියන්නේ අපේ ගිණුමේ සල්ලි නැතත් බැංකුවෙන් ඒක ගෙවනවා. හැබැයි ළමයි අයිරාව බැංකුව අයිරාව OD එකක් අපි කියන ඕවර්ඩ්‍රාෆ්ට් එකක් නැත්නම් OD එකක් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අපි දැනට සාමාන්‍ය ව්‍යාපාරික ලෝකේ භාවිතා කරන්නේ OD එකක් කියලා. මොකද OD ෆැසිලිටි එකක් නැත්නම් බැංකුව අයිරා පහසුකම මේකට ළමයි සීමාවක් තියෙනවා. ඒ ආයතනයේ කළමනාකරු තමයි මේක තීරණය කරන්නේ. පාරිභෝගිකයා එක නැත්නම් ඒ කියන්නේ අපිත් එක්ක තියෙන අපේ හිස්ටරි එක බලලා නැත්නම් අපිත් එක්ක තියෙන හිතවත්කම නැත්නම් අවබෝධය මත තමයි කොච්චර සීමාවක් දක්වා යනවද කියලා තීරණය කරන්නේ. හැබැයි ළමයි මේ OD බැංකු අයිරාවකට ගෙවන පොලිය ටිකක් වැඩි අයිරා පහසුකම ගද්දි ගෙවන පොලිය. එහෙනම් ළමයි මේ කෙටි කාලීන ණයක් වගේ බැංකුව අපිට දෙන්නේ. අපේ ඍණ ශේෂයක් යනවා කියන්නේ OD අයිරාවක් තමයි තියෙන්නේ. එහෙනම් ළමයි ඒක ජංගම වගකීමක් පුළුවන් තරම් ඉක්මනට ඒක පියවන්න ඕනේ. බැංකු ණය. ඔන්න ළමයි 12 වසර ළමයින්ට වැදගත්. බැංකු ණය කියලා කොහොම තියෙන අවස්ථාවක බැංකු ණය කියලා විතරයි තියෙන ඔය හතරවෙනි අංකය. එවැනි අවස්ථාවක ඔයාලා පුරුදු විදියට ගන්න ළමයි බැංකු ණයක් කියන්නේ ජංගම නොවන වගකීමක් කියලා. බැංකු ණය 12 වසරේදීම බැංකු ණය විතරක් තියෙනවා. එතකොට ළමයි බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. එහෙනම් බැංකු ණය ජංගම නොවන වගකීමක් විදියට දාන්න. ඔන්න ළමයි 13 වසරට ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට අපි ගිහිල්ලා දිනවා. කලින් දවසේ මම පැහැදිලි කරා. බැංකු ණය ඉදිරි මාස 12ට අදාළ කොටස අන්න ඒක පැහැදිලිව අඳුන ගන්න පුළුවන් නම් ඒක ජංගම වගකීමක් වෙනවා. ඉදිරි මාස 12ට අදාළ
බැංකු ණය කොටස ජංගම වගකීමක් වෙනවා. 6 වෙනි එකේ නම් බැංකු ණය ඉදිරි මාස 12න් පසු කොටස, ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කොටස නම් ඒක ජංගම නොවන වගකීමක් වෙනවා. එහෙනම් ළමයි ඔහොම ජංගම සහ ජංගම නොවන බෙදා ගන්න පුළුවන් අවස්ථාවලදී ඒ දෙක එකතු වෙලා දිගු කාලීන විදියට දැම්මොත් වැරදි. එහෙනම් තොරතුරු තියෙන වෙලාවේ ඒව භාවිතා කරලා ජංගම වගකීම් නම් ජංගම කොටස ගන්න, ජංගම කොටස ජංගම වගකීම් වලට ගන්න, අවුරුද්දකට වඩා වැඩි කොටස ජංගම නොවන කියලා ගන්න. ඊට පස්සේ ළමයි උපචිත වියදම්. උපචිත වියදම් කියන්නේ ළමයි ජංගම වගකීමක්. ගෙවිය යුතු වියදම් තියෙනවා එකක් ජංගම වගකීමක් යටතට ගන්න. ඒක බලන්න ළමයි ඇත්තටම වියදමේ ස්වභාවය වෙනම සටහනකින් දීලා තිනවා නම් මේක අපි ගෙවන්න ඕනේ අවුරුද්දකට වඩා වැඩි නම් මූල්‍ය වට්ටා පිළියෙල කරනකොට ඒ කොටස අපි ජංගම නොවන යටතට ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ගෙවිය යුතු වියදම් වෙන්නේ ජංගම කොටසට. ඊට ළමයි කල්බදු ඉදිරි මාස 12ට අදාළ කොටස ජංගම වගකීමක්. කල්බදු ඉදිරි මාස 12න් පසු කොටස ජංගම නොවන වගකීමක්. මොකද තමයි කල්බද්දක් කියන්නේ අපි දැනට සරලව ඔයාලා දන්නවා ලීස් කරලා වාහන ගන්නවා නේද? ලීසින් පහසුකමක් ඒකත් ණයක්. ඊට පස්සේ ළමයි වෙනම කල්බදු කියලා විතරක් තිබුණොත් නම් වචනේ අපිට ළමයි වෙන තොරතුරු දීලා නැත්තම් අවුරුද්දද අරම මේව මුකුත් දීලා නැත්තම් කල්බදු කියන ණය විතරක් දීලා තිනවා නම් ඒක අපි ගන්නවා දිගු කාලීන වගකීම් විදියට හරියට අර බැංකු ණය ගත්තා වගේ. එහෙනම් 12 වසරේදී ඔයාලා ඔච්චර ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නැහැ. කෙලින්ම ඔයාලා දිගු කාලීන විදියට තමයි කල්බදු ණය ගන්න. බැංකු ණයක් ගන්න කෙලින්ම දිගු කාලීන විදියට. හැබැයි තොරතුරු දීලා දිනනවා නම් අපිට ජංගම සහ ජංගම නොවන වෙන වෙනම ගන්න වෙනවා. අපි කතා කරනවා ළමයි කල්බදු ගැන SLFRS 16 අපි ඒක වෙනම කතා කරනවා. SLFRS කියන්නේ ළමයි ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත කතා කරද්දී කල්බදු වෙනම කතා කරනවා. ඒ කියන්නේ ලබන මාස. ඊට පස්සේ ළමයි කලින් ලද ආදායම් ජංගම වගකීමක්. මොකද අපි ගෙවන්න ඕනේ. ගෙවිය යුතුයි. ඔය ළමයි කලින් ලද ආදායමුත් මම ඔයාලව තව පොඩ්ඩක් මේක යථාර්ථයට එක්කගෙන යනවා ළමයි. හිතන්න අවුරුද්දකට වඩා කොටසක් තියෙනවා නම් ඒ කියන්නේ සමහර වෙලාවට මම දකිනවා ළමයි ඔය ප්ලාන්ටේෂන් වැවිලි වතු සමාගම් වල අපි ඔඩිට් කරන්න ගියාම විචරණය කරන්න ගියාම සමහර වෙලාවට ඒගොල්ලන්ට ආදායම් ලැබෙනවා ඔය සැටලයිට් කුරුණු තියෙන්නේ මේ සිග්නල් දෙන කුරුණු ඩයලොග් එකේ වෙන්න පුළුවන් ටෙලිකොම් එකේ අර හැම ඒගොල්ලේ ඉඩම ඒ කුරුණු ගහන්න රෙන්ට් එකට දීලා තියෙනවා. සමහර විට ළමයි ගිවිසුම අවුරුදු 2ක නැත්නම් අවුරුදු 5ක වෙන්න පුළුවන්. එකපාර සල්ලි දීලා කුරුණ ගහනවා වෙන්න පුළුවන්. එතකොට ළමයි වෙනම ගිණුමක තියාගෙන ඉන්නවා. ඒ සම්පූර්ණ මුදල මාසෙන් මාසෙට ඒ ආදායම ඊඩම භාවිතා කරද්දී කුළුණ නැත්නම් ඒ කාලේ යද්දි කාලයට අදාළ වියදම විතරක් ආදායම විතරක් හඳුන ගන්නවා ආදායම් විදියට. ඒතකොට ළමයි අවුරුදු 5කට නම් මේ කලින් ලද ආදායමක් තමයි අපේ ඉඩම අපි රෙන්ට් එකට දුන්නා. කුළුණක් ගහන්න සැටලයිට් කුළුණක් නැත්නම් ඩයලොග් කුළුණක් ගහන්න. ඒගොල්ලෝ අපිට ඩයලොග් එකෙන් අවුරුදු 5ක එකපාරම සල්ලි දීලා ගියා. හැබැයි ළමයි අපි එහෙනම් කලින් ලද ආදායම් කියලා ඊළඟ මාසෙට ලැබෙන්න තියෙන වාරික 12 අපි ආය කර ගන්න ඕන එක. ඒ කොටස අපි ජංගම කොටසට දාලා ඉතුරු ටික ඊළඟ අවුරුදු 3ට අදාළව කොටසක් තියෙනවා නම් අවුරුද්දකට වඩා වැඩි. ඒ කොටස අපි ජංගම නොවන යටතේ දානවා. ජංගම නොවන වගකීම් යටතේ. එහෙනම් ළමයි දැන් ඔයාලට තේරෙනවා මේ කියන අයිතම නිකන් අපිට ජංගම නොවනද කියලා තීරණය කරන්න බෑ. ගනුදෙනුවේ ස්වභාවය අනුව තමයි එහෙම කරන්න ඕනේ. හැබැයි ළමයි උසස් පෙළ මට්ටමේදී ඔච්චර ගැඹුරින්ම කලින් ලද ආදායම් දෙන්නේ නැහැ. සරල විදිහට කලින් ලද ආදායම් ගාම ගෙලින්ම ජංගම කොටස තමයි අපි දාන්නේ. ගෙවිය යුතු වියදනුත් එහෙමයි ළමයි. ගෙවිය යුතු වියදනුත් ජංගම කොටසට තමයි දාන්නේ. ඒක අවුරුද්දකට වඩා පරණ එකක්ද ඒවා දාලා නැහැ. ගෙවා අවසන් කරන්න ඕනේ කවදද අවුරුද්දක් ඇතුළත නම් ඒක ජංගම. සමහර වෙලාවට ළමයි ගෙවිය යුතුයි අපිට දීලා තියෙනවා අවුරුදු 2කින් ගෙවන්න කියලා නිශ්චිතවම ගිවිසුමකින් ඇවිල්ලා තියෙනවා. මේ ගෙවන්න ඕනේ වියදම ගෙවන්න ඕනේ අවුරුදු 2කින්. ඒ කියන්නේ ළමයි මම ඔයාලට පන්තියේදී මම කියනවා පන්තියට සම්බන්ධ වෙන ළමයිට ළමයි මේමයි අපි කොරෝනා අවදානමක ඉන්නේ. ඒක නිසා ඔයාලා පන්තියට නිකන් සම්බන්ධ වෙන්න. ඔයාලා මේ පන්ති ගාස්තුව ඔයාලා හොඳට ඉගෙනගෙන විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියක් අරගෙන ජොබ් එක කරලා පළවෙනි පඩියෙන් මට ගෙවන්න කියලා මම ළමයට කියනවා. එතකොට ළමයි අන්න ළමයි එයා දන්නවා රයිට් අවුරුදු 5යි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා එහෙම කරලා තව අවුරුදු 7කින් තමයි ගෙවන්න ඕනේ. එහෙනම් ගෙවිය යුතු වියදමක් තමයි. එයා ඒක වගකීමක් විදිහට දැම්මට අවුරුදු 7කින් නම් මට ගෙවන්න ඕනේ.
එයා ඒක ජංගම නොවන වගකීමක් විදිහට තමයි ගෙවිය යුතු වියදමක් වුණා කියාගෙන ඉන්නේ. මම මේ ප්‍රායෝගික උදාහරණයක් කියවලට මේවා ඇත්තම කතාව ඔය අයිතමේ දැක්ක ගමන් තීරණය කරන්න බෑ. ඒකේ ස්වභාවය අනුව තමයි ජංගමද ජංගම නොවනද කියලා තීරණය වෙන්නේ. නමුත් උසස් පෙළදී ළමයි ගෙවිය යුතු වියදම් කියන්නේ ජංගම වියදමක්. ගෙවිය යුතු හිඟ වැටුපොත් ජංගම වියදමක්. ඊට පස්සේ ළමයි හිතන්න මේ ගෙවිය යුතු හිඟ වැටුප් කියන්නේ ළමයි මේ දවස්වල යනවනේ ගුරු ප්‍රශ්නේ නේද? ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන්. හිතන්න රජය දැන් ගැසට් එකක් මේ නිවේදනය කරනවා. මොකද ළමයි ඇත්තටම ගුරුවරු කියන්නේ මේ රිටානින්ද මේ ඔක්කොම ටික ගෙවන්න කියලා නෙමෙයි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අවුරුදු ගාණක් පුරාවට තියෙන ප්‍රශ්නයක්. මේකට හරි උත්තරයක් අපිට දෙන්න කියන එක තමයි කියන්නේ. හරි. එතකොට මෙතන රජයේ පැත්තෙන් තමයි මේක ඇදගෙන යන්නේ. මොකද ඒක හේතු ගොඩක් තියෙනවා ළමයි. එකක් ආර්ථිකමය ප්‍රශ්නෙන් තියෙන්න පුළුවන් ගැටලුවක්. නමුත් ළමයි ආර්ථිකමය පැත්තෙන් කියලා මේ රජයේ වියදම් යාලා ඒගොල්ලන්ගේ වියදම් කිසිම එකක් කප්පාදු කරගෙන නැහැ. ඉතින් ඒක නිසා මොකද්ද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලන්ගේ තියෙන අනිත් ප්‍රශ්න ටිකක් යට ගහ ගන්න පුළුවන් මේ ගුරුවරුන්ගේ ප්‍රශ්න ඉස්සරහට දැම්මාම. මොකද පහුගිය කාලේ දේශපාලඥයන්ට මාර විදියට මිනිස්සු වැන්නේ විවේචනය කරේ. ඉතින් ඒක නිසා දැන් මිනිස්සු එකතු වෙලා තින්නේ ගුරුවරුන්ට විවේචනය කරන්න. ඔයාලා නිකන් Facebook එක දිහා ගිහිල්ලා බලන්න ළමයි ගුරුවරුන්ට මෙච්චර බයින මිනිස්සු ඉන්නවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ළමයි ඒක මෙහෙමයි වෙන්නේ. ගොඩක් වෙලාවට දේශපාලකයෝ මේ පාලකයෝ මේ ඇඩ්මින්ලා වෙනම දාලා Facebook page වෙනම රන් කරනවා ළමයි post එහෙම හදන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය මාතෘකා. බලන්නකො මේ කියන්නේ මාසේ කියන්නේ සතියෙන් සතියට ප්‍රශ්න එනවනේ. එතකොට එක සීසන් එකකට මාර විදියට Facebook එකේ post අරවම වශයෙන් වෙනවා. ඒව ළමයි මෙහෙමයි. ඇත්තටම ඔය ගුරුවරුන්ට දැන් එහෙම මේක වැරදි කියලා දැක්ක සමහර අය එහෙම විවේචනය කරන්නේ නැහැ ගුරුවරුන්. මොකද ඒගොල්ලෝ උනත් ඉගෙන ගත්ත අය. වැරද්දක් තියෙනවා නම් ඒක විවේචනය කළ යුතුයි. හැබැයි ළමයි ඔච්චර පෝස්ට් ගහලා ওই විදියට ওই මට්ටමට එන්නේ නැහැ. නමුත් ඒක අර මේ පාලකයන් විසින් ඒක කරනවා. ඉතින් ළමයි එහෙනම් හිතන්න රජය ගැසට් එකක් ගහනවා. හරි ඔයගලගේ වැටුප් විෂමතාවය අපි විසඳනවා. තව අවුරුදු 5කින් ඒ කියන්නේ අපි හිතමු 2025 ඉඳන් ඔයගලට මේ වියදම් අපි හිඟ වැටුපුත් එක්ක ගෙවනවා කියලා. එහෙනම් ගෙවිය යුතු හිඟ වැටුප් තව අවුරුදු 5කින් නම් අපි යෝග පියවන්නේ. ඒක දිගු කාලීන යටට යනවා. හරි? මෙතන එහෙම එකක් නැහැ. වෙනත් දිගු කාලීන අය ජංගම නොවන වගකීම්. හරි ළමයි අමතර දේවල් ටිකකුත් අපි ඉගෙන ගත්තා. එහෙනම් ළමයි sorry. හරි ළමයි එහෙනම් අභ්‍යාස අංක 3 කරන්න. පහසුදාන් ගණිතනු හා සිද්ධීන් ආදායමක්ද ආදායමක් නොවේද යන්න ඊට ඉදිරියෙන් ලියන්න. ආදායමක්ද ආදායමක් නොවේද කියන. දැන් දිනවා ළමයි ඊළඟ පිටුවෙත් 20ක්. විනාඩියක් අරගෙන ලියන්න බලන්න ළමයි. මම විනාඩියක් ගන්න කියන්නේ මේව හරිනම් ඔයාලා මේ විදිහට කරලා ඇත්තේ ගොඩක් ළමයින්ට මේවා දන්නවා. හරි ළමයි විෂය නිර්දේශයට විතරක් කියන්න නැතුව අනිත් දේවලුත් කියන්න ළමයි මේක ඇත්ත තත්ත්ව මෙහෙමයි කියලා කියන්නේ ඔයාලව එක රාමුවකට විතරක් කොටු කරාම තමයි ඔයාලට ඔය ගාන පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් හිර වෙන්නේ. ඒක නිසා අපිට සැබෑ தත්ත්වය අවබෝධ කරගෙන ඉන්නේ නැති අපිට ලේසි වැඩ කරන්න. හරි ළමයි. අපි බලමු ආදායම් ගැනත් අපි නිර්වචන ඉගෙන ගත්තා මොනවාද මේ කියනවා ආදායම් ඔයාලා දන්නවා කටපාඩමින් උනත් මේවා මොනවාද ආදායම්ද නැද්ද කියලා. එතකොට ළමයි අත්පිට විකුණුම් කියන්නේ ආදායමක්. ණයට විකුණුම් කියන්නේ අපි දන්නවා ආදායම. ණය ගැතියන්ගේ මුදල් ලැබීම. එහෙනම් ළමයි අපි ආදායම් විදිහට හඳුනා නොගන්නා අයිතම අතර තිබුණ දෙවෙනි යටේ තිබ්බ එක තමයි ණය ගැතියන්ගේ මුදල් ලැබීම. ඊට පස්සේ ණය මුදල් ලැබීම. ඒකත් ආදායමක් නෙමෙයි. ණය ගැතියන්ගේ මුදල් ලැබීමත් ආදායමක් නෙමෙයි. ඊට පස්සේ ළමයි යන්ත්‍ර විකිණීමෙන් ලද මුදල්. යන්ත්‍ර විකිණීමෙන් ලද මුදල ආදායමක් නෙමෙයි ළමයි.
යන්ත්‍ර විකිණීමෙන් ලද මුදල ආදායමක් නෙමෙයි. නමුත් යන්ත්‍ර විකුණුම් ලාභය ආදායමක් වෙනවා. ඊළඟ පොලී ලැබීම ආදායමක්. වැඩිපුර ගෙවූ රක්ෂණය නැවත ලැබීම. මෙතන ළමයි කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි වැඩිපුර ගෙවූ රක්ෂණය නැවත ලැබුණා කියන්නේ ළමයි ඇත්තටම රක්ෂණයක් දෙන්නේ ඔයාලා BS වල රක්ෂණය කියන පාඩම ඉගෙන ගත්තා නම් ඔයාලා දන්නවා රක්ෂණය කියන සංකල්පය හැදිලා තියෙන්නෙම ආදායම් උපයන්න බැරි වෙන විදිහට. ඒ කියන්නේ ලාභ උපයන්න නෙමෙයි. ඒකට වෙනම සංකල්ප තියෙනවා නේද? right BS වල ඔයාලා ඒක ඉගෙන ගන්නවා. එහෙනම් ළමයි වැඩිපුර රක්ෂණයෙන් කොහොමද අපිට ආදායමක් උපයන්න බෑ. රක්ෂණයෙන් කරන්නේ වියදමක් පාඩුව අවම කරන. නැත්නම් අලාභය අවම කරන එක තමයි කරන්නේ. එහෙනම් ළමයි නමුත් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ඒ පාඩුව රක්ෂණ වැඩිපුර ගෙවූ රක්ෂණය නැවත ලැබීම. ඒ කියන්නේ මෙතන කියන්නේ ළමයි අපිට ලැබිච්ච රක්ෂණයක් නෙමෙයි. අපි රක්ෂණ වාරිකය ගෙවපු එක නැවත. ඒ කියන්නේ අපි වැඩිපුර රක්ෂණ වාරිකය ගෙවලා. මොකද අපිනේ ගෙවන්නේ. එතකොට අපි වැඩිපුර ගෙවපු රක්ෂණය. මොකද මෙතන පොයින්ට් එක ළමයි අපිට ලැබිච්ච රක්ෂණයද අපි ගෙවපු රක්ෂණයද කියලා එකේදී අපිට බලන්න පුළුවන්. නැවත ලැබෙන්නේ අපිට. නැත්තම් රක්ෂණ ආයතනයේ අපිට වැඩිපුර දීලා නැවත ගෙවීම නම් අපි ඒගොල්ලන්ට ගෙවනවා නම් නැවත ගෙවීම කියලා කියනවා. එහෙනම් ළමයි අපි රක්ෂණ වාරිකය ගෙවලා තියෙනවා. ඒක වැඩිපුර ගිහිල්ලා දිනවා. ඒක නැවත ලැබෙනවා කියන්නේ. වියදම අඩු කිරීමක් මිස ආදායමක් නෙමෙයි. වියදම් විදියට හඳුනාගත්ත වියදම ප්‍රතිවර්තනය කිරීමක් තමයි වෙන්නේ. වැඩිපුර ගෙවපු දරපු වියදම නැවත අඩු කරනවා. එහෙනම් පරණ 100ක් සාක්කුවේ තිබිලා හම්බුණා වගේ. පරණ 100ක් සාක්කුවේ තියලා හම්බුණා වගේ. පොඩ්ඩක් බලමු. නෑ ළමයි පරණ 100ක් සාක්කුවේ තිබුණාට ඒක ඒ කියන්නේ මෙහෙමයි. උතන වියදමක් ගැනනේ අපි කතා කරන්නේ. ඒතකොට පරණ 100 කියන්නේ වියදමක් නෙමෙයි. හරි. අපි හිතමු ටැග් එකක් විදියට හිඟන්නේට දෙනවා අපි රුපියල් 100ක් කියලා වැරදිලා දීලා තියෙන්නේ 1000 කොලයක්. ඊට පස්සේ මේ මිනිස්සයා බල්ලා පෙන්නලා කියනවා මේ මට මෙච්චර ඔයා සලකනවාද රුපියල් 1000ක් නෙමෙයි දීලා තින්නේ සෝරි වැරදිලා මට ඕක දෙන්න මං ඔයාලට 100 කොලයක් දෙන්නම් කියලා අන්න ආපහු දුන්නා වගේ. එහෙනම් නිගන්නට දීපු 1000 කියන්නේ වියදමක්. ඒක අපි වියදමක් විදියට හඳුනාගත්තා. නැවත වැඩිපුර ගෙවපු එක හිඟන්න අපිට නැවත දුන්නාම මොකද වෙන්නේ? අපේ වියදම අඩු කරනවා මිසක් ඒක අපේ ආදායමක් වෙන්නේ නැහැ. එන්නේ වගේ එකක් තමයි අර අපි උදාහරණයක් මට ළමෙක් මැසේජ් එකක් දාලා තිබ්බ නිසා මම ඒක කිව්වේ. right? හරි. ඊට පස්සේ කලින් ලද ගෙවල් කුලිය. කලින් ලද ගෙවල් කුලිය කියන්නේ ඒක අපිට කලින් ලැබිලා තින්නේ මේ කාල පරිච්ඡේදයට අදාළ නැහැ. අපි කතා කරා ගිණුම් කරන මූලිකාංග වල ආදායමක නිර්වචන වලදී කාලච්ඡේදය තුල ඒ කාලච්ඡේදයට අදාළ නැති නිසා ඒක අපේ ළමයි කලින් ලද කුලිය කියන්නේ වගකීමක් මිසක් ආදායමක් වෙන්නේ නැහැ. මොකද අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව හිමිකමේ වැඩිවීමක් වෙන්නේ නැහැ නිර්වචනයට අනුව මේක නිසා. ඊටම විකිණීමේ ලද මුදල ආදායමක් නෙමෙයි ළමයි ඊටම විකිණීමේ ලාභය ආදායමක් වෙනවා. ඊට පස්සේ ලද රක්ෂණ වන්දිය. ලද රක්ෂණ වන්දිය ළමයි රක්ෂණ වන්දියක් ලැබෙනවා කියන මම කිව්වා. ඔයාලා BS වල ඉගෙනගෙන තියෙනවා. රක්ෂණයෙන් කිසිම වෙලාවක ආදායමක් හොයන්න බෑ. ඒක නිසා මේ ලැබිච්ච රක්ෂණ වන්දිය ඇවිල්ලා වියදම් අවම කිරීමක් මිසක් ආදායමක් විදිහට අපිට හඳුනා ගන්න බෑ. right. ඊළඟ එක ළමයි. ලැබිය යුතු ගෙවල් කුලිය. ලැබිය යුතු ගෙවල් කුලිය ලැබිය යුතුයි කාලච්ඡේදයට අදාළයි. ලැබිය යුතු නිසා ඒක අපේ ආදායමක් වෙනවා. ලද වට්ටම් ඒක ආදායමක් වට්ටම් ගැන ඉස්සරහට කතා කරනවා. අයිතිකරු යෙදවූ මුදල් අන්න ළමයි අයිතිකරු ප්‍රාග්ධනයේ යොදවලා එහෙනම් ළමයි ඒක අපේ ආදායමක් වෙන්නේ නැහැ. මොකද ගිණුම් කරන නිර්වචනයේ ආදායම් කියන එකට පටහැනි අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව හිමිකමේ වැඩිවීමක් නෙමෙයි මේක. අයිතිකරු යෙදුවා කියන්නේ අයිතිකරුගේ මැදිහත් වීමකින් තමයි හිමිකම වැඩි වෙන්නේ. එහෙනම් අයිතිකරු යෙදුව මුදල් නැත්නම් ප්‍රාග්ධනයේ යෙදවීම ආදායමක් වෙන්නේ නැහැ. රජයෙන් ලද භාණ්ඩ පරිත්‍යාග. ළමයි භාණ්ඩ පරිත්‍යාගයක් වෙලා තියෙනවා ළමයි. ඒකත් අපේ ආදායමක්. ව්‍යාපාරයේ වෙනත් ආදායම යටතේ ලද පරිත්‍යාග කියලා දාන්න පුළුවන්. ඇනෝමක් සඳහා අධිකාරමක් ලැබීම. ළමයි මම මේ ඊළඟ පාඩමේම කතා කරනවා මේ උපලබ්ධි සංකල්පය කියලා සංකල්පයක්. එතනදි මම කියනවා මේ ඇනෝමක් සඳහා ලැබිච්ච අත්විවරම කියන්නේ ළමයි
ඇනවුම කරලා ඒක බාර දෙන තුරු ඒක අපේ වගකීමක් මිසක් ආදායමක් වෙන්නේ නැහැ. මොකද හේතුව අපිට මට ඕඩර් එකක් ලැබෙනවා ළමයි. මම ඇවිල්ලා කේක් හදලා රයිට් කේක් ඕඩර් එකක් මට ලැබෙන්නේ. ඇඩ්වාන්ස් එකක් දීලා යන ඔය ඇනවුමක් සඳහා අත්විකාරමක් කියන්නේ මම ළමයි accounting class උගන්වන එක නතර කරලා කේක් හදන ව්‍යාපාරයක් පටන් ගන්නවා. ගෙදර කේක් තමයි හදන්නේ. එතකොට උපන් දිනයකට මට කෙනෙක් සල්ලි දීලා යනවා. එයාගේ පුතාගේ බර්ත්ඩේ එක ලබන මාස 25 වෙනිදා දැන්මම සල්ලි දීලා යනවා. ඕඩර් එක දීලා යනවා. වැඩේ මම ඇඩ්වාන්ස් එකක් ගන්නවා. නමුත් ළමයි මම මේ වැඩේ කරලා ඉවර වෙනකන් ඒක මගේ වගකීමක් මිසක් ඒක මගේ ආදායමක් වෙන්නේ නැහැ. වැඩේ කරලා ඉවරුණාට පස්සේ තමයි මට ඒක ආදායමක් විදිහට මගේ ගොඩට හඳුනා ගන්න පුළුවන්. මොකද බැරි වෙලාවත් ඔය කේක් එක හදලා දෙන්න වෙන දවසේ මට අසනීපයක් වෙලා කොරෝනා හැදිලා මට හොස්පිටල් කන්දකාඩු යන්න වෙනවා. මට කන්දකාඩු යන්න වුණොත් මොකද වෙන්නේ ළමයි? මට ඒක හදලා දෙන්න විදියක් නැහැ. එහෙනම් යාට මම සල්ලි ටික නැවත රිෆන්ඩ් කරන්න වෙනවා. නැවත දෙන්න වෙනවා සල්ලි ටික. වෙන කාට හරි දීලා හරි හදාගන්න වෙන්න මෙහෙමයි තත්ත්වය. එහෙනම් ළමයි හදලා ඉවර වෙනකන් ඒක මගේ වගකීමක්. ඒක මගේ ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. කේක් එක හදලා බාර දුන්නාට පස්සේ මට පුළුවන් දැන් තමයි මගේ මේ කේක් එකට අදාළ ආදායම කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි ස්ථාවර තැන්පතුවක් කල්පිරීමෙන් ලද මුදල ළමයි ස්ථාවර ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තිනවා. ඒක මං යොදවපු මුදල මට අවුරුදු ඔය කල්පිරීමේදී කියන්නේ ඒක කාලය ඉවර වුණාට පස්සේ මුදල මට ලැබෙනවා. ඒක ළමයි මගේ ආදායමක් නෙමෙයි. නමුත් ළමයි ස්ථාවර තැන්පතුවේ ආයෝජනයට අමතරව ලද පොලිය ඒ කියන්නේ ළමයි මම දැන් මේ ලක්ෂයයි මම මාස 3කට මේ ඩිපොසිට් එක දැන් මේ ස්ථාවර තැන්පතුව මාස 3කට දැන් මේ ලක්ෂයයි මාස 3 අවසානයේදී මට ලැබෙනවා ළමයි ලක්ෂයට අමතරව තව 20000. අන්නේ 20000 මගේ ආදායමක් ලද පොලිය. ඊට පස්සේ වෙනත් ව්‍යාපාරවල ආයෝජනයෙන් ලද ලාභාංශ. ඒ කියන්නේ ළමයි වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කරාට පස්සේ ඒවයින් ලැබෙන ලාභ කොටස්. හරි? ලාභාංශ ගැන අපි කතා කරනවා සමාගම් දිනුම් කතා කරද්දී. එහෙනම් ළමයි ඒ ලාභාංශ වලට අපි කියනවා ආදායම් කියලා. හරි ළමයි. එතකොට අපි මේ වෙද්දි අභ්‍යාස අංක 3ක් ඉවරයි. දැන් ළමයි බ්‍රේක් එකක් ගන්න ඕන වෙලාව ඇවිල්ලා තින්නේ. ප්ලෑන් කරපු විදිහටම බ්‍රේක් එක අපිට ගන්න පුළුවන්. හැබැයි ළමයි තව අභ්‍යාස ටිකක් තියෙනවා. ඔයාලා බ්‍රේක් එක අතරතුරත් පුළුවන් නම් කරන්න අභ්‍යාස 4 ඉඳන් 4 5 6 7 වෙනකන් අභ්‍යාස ටික කරන්න බලන්න පුළුවන් කට්ටිය. ඒ ටික ඉවර කරගෙන සම්බන්ධ වෙන්න බලන්න. අපි ළමයි එහෙනම් 10ට ක්ලාස් එක පටන් ගමු. 10ට අපි ක්ලාස් එක පටන් ගමු. රයිට් එක වෙනකන් ඉන්න බලාගෙන ඉමු ළමයි. රයිට් 10ට අනිවාර්යෙන් වෙන්න. ඊළඟට කතා කරනවා දියුම් කරන සමීකරණ ගැන. මේ ටික ඉවර වෙච්ච ගමන් සමීකරණ ගැන කතා කරනවා. ඊට පස්සේ ගණන් ටික අපි හදන්න යනවා. රයිට් හරි ළමයි. සංකල්ප ටිකක් තියෙනවා. ඒක සංකල්පත් අපි කලින් කතා කරා. හරි ළමයි.